පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව අමරණීය මහරාවණ ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියත රාවණා වැඩසටහන නරඹන්න සැදී පැහැදී සැරසී ඉන්න ඔබ සියලු දෙනාට ඔබට ආය මතක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් කිසියම් කෙනෙක් ඉන්නවා නම් මතක් කර දීම මගේ වගකීම යුතුයකම විදිහට මා සලකනවා. අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රියන්ත කාර්යපරම මහත්මයාගේ සංකල්පය රාවණින්ගේ ශක්තිය බලගැන්වීම වෙනුවෙන් රාවණින් වෙනුවෙන් පහනක් දල්වන්න කියන ගෞරවාන්විත ආරාධනය මතක් කිරීම කරනවා. බොහෝ දෙනෙක් දැන් මේ වැඩසටහන ආරම්භ වෙන මේ මොහොත තමයි හොඳම වෙලාව කියලා වැඩසටහන ආරම්භ වීමට විනාඩි කිහිපයකට මත්තෙන් රාවණ පහන දල්වලා ඒ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා එහි ආශිර්වාදයත් සමගම බොහොම වටිනා ඊටාම වැදගත් සාකච්ඡාවක් සිදු කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපේ රාවණ බැදරියට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරා. බොහොම දීර්ඝ ඉතිහාසයක් තිබෙන විශේෂයෙන්ම පරම්පරාවේ සුදුසුකම් ඒ වගේම වෛද්‍යවරයෙකුට අවශ්‍ය වන ඒ සියලු ලියාපදිංචි සහතික ඒ සියලු දේවල් සපුරාගත්ත ඕගොඩපළ වේද පරම්පරාවේ අබමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ගෞරවාන්විත ආදරණීය නාමයෙන් හඳුන්වන අපේ වෛද්‍යාචාර්යතුමා තනුෂ්ක රවිප්‍රිය කස්තූරි ආරච්චි ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා ඔබතුමාව. අයිබෝවන්. මේ වැඩසටහන දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍යාචාර්යතුමා වගේම අපිත් සමග මේ වැඩසටහනට විශාල ශක්තියක් ලබා දෙන ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා අංගපුර ආචාර්ය ආධ්‍යාත්මික ගවේෂක අසේල ගුණරත්න මහත්මයා ආයුෂ බොහෝ වේවා කියලා. අපි දන්නවා පාසල් යන දරුවන් පවා විශාල වශයෙන් මේ වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා බැඳිලා රැඳිලා ඉන්නවා. නමුත් විශේෂ ඉල්ලීමක් තියෙනවා මේ මෙවැනි දේවල් කවුරු හරි කිව්වට පස්සේ ඔහුට නැවත පෙරලා පිළිතුරු දෙන්න ලිඛිත සාක්ෂි සහ ඉතිහාස සාක්ෂි පිළිබඳව ඕනෑ තරම් අපි සාකච්ඡා කරලා තිබුණත් ටික කාලයකට පස්සේ මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම නිසා අපි මං හිතනවා වෛද්‍යාචාර්යතුමනි පටන් ගත්තොත් හොඳයි කියලා රාවණ ඉතිහාසය පිළිබඳව අප සතුව තිබෙන සාක්ෂි ටිකක් මතක් කරලා. වෙන රටවල් වල අසංග මහත්තයා ඒ රටවල් වල හිටපු වීරයෝ ඉතිහාසය තුල නැතුව ඉන්න අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී ඒ රටවල් වල ඒ ඉතිහාසය මේ ඒ වීරයෝ ප්‍රතිනිර්මාණය කරමින් මුළු ලෝකෙටම ඒ වීරයෝ ඉදිරිපත් කරනවා. චීන වගේ රටවල් වල ඒගොල්ලන්ගේ ඉතිහාසය තුල හිටියයි කියන මිත්‍යා විරුව පවා සැබෑ විරුව බවට පත් කරගන්න. ඒත් අපේ ලංකාවේ අපේ ජාතියේ තියෙන අවාසනාවකට අපේ ජාතියේ හිටපු මේ ඉතිහාසය තුල සාක්ෂි තියෙන ජනප්‍රවාදවල තියෙන ඇති සාක්ෂි ගොඩනගා ගන්න පුළුවන් මේ ඓතිහාසික සිද්ධි ඇති ස්ථාන ඒ ඔක්කොම තියාගෙන ජනශ්‍රුතියේ එන කරුණු අපේ ලිඛිත මූලාශ්‍රවලත් සඳහන් වෙන කරුණු දිහා බලාගෙනත් අපේ රටේ ඇතැම් පිරිසක් කියනවා රාවණ කියා සතෙක්වත් හිටියේ නැතයි කියලා එක් වකවානුවක මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කළා. දැන් බලමු අසංග මහත්තයා ඇයි මේ රාවණයන්ට මෙහෙම දෙයක් වුණේ කියලා. ඇත්තටම අපේ රාජාවලිය තුලවත් මහා වංශයේ තුල ප්‍රබලව නැති වුණත් මහා වංශය තුල රාවණයන්ගේ පරම්පරාව ගැන යම් යම් අවස්ථාවලදී කතා කරනවා. නමුත් ඉතිහාසය තුළ ප්‍රමුඛ ස්ථානයක් රාවණට හිමි වුණේ නැත්තේ ඇයි? රාවණගේ ඉස්සල පරම්පරාවට හා රාවණගෙන් පසු විජයාවතරණය දක්වා ඉතිහාසයට අපේ මොකද වුණේ? අන්න ඒකයි අපි හොයන්න ඕනේ. දැන් අද
පොසිල ගවේෂණය කළොත් කරන පුරාවිද්‍යාඥයන්ට අදින් වසර 40,000කටත් ප්‍රථම මානව පොසීල ඉන්දියාවෙත් හම්බෙලා නැති පොසීල අපේ රටේ මානව පොසීල මානව ශිෂ්ටාචාරය පැවතුණු බවට සාක්ෂි සාධක හම්බ වෙනවා. එහෙමනම් විජය එනකල් අපේ රටේ ශිෂ්ටාචාරයක් ගොඩනගුන්නේ නැහැ කියන තර්කය කවුද ගේන්නේ? කවුද ගෙනාවේ? මොන පදනමක ඉඳන්ද මේ කතාව කරන්නේ? හරි? එතකොට මේ විජයගෙන් පස්සේ නම් මේ ලංකාව ආරම්භුනේ. හරි? ඒක වෙන්න පුළුවන් කතාවක් නෙවෙයිනේ. මහා වංශය ලියවුනේ විජයගෙන් පස්සේ තූප වංශය, දීප වංශය ඔය ඔක්කොම වංශ කතා ලියවුනේ. ඊට පස්සේ ධාර්මික ග්‍රන්ථ ලියවුනේ, වෛද්‍ය ප්‍රකරණ බිහිවුනේ. ඒ පසු කාලීනව තමයි. එහෙනම් ඉස්සෙල්ලා කාලේට මොකද වුනේ? අසංක මහත්තයා ඔකට නියම පිළිතුර තමයි අපේ රාවණ රජතුමාගේ රාජ්‍යත්වයටත් කලින් ඉඳන්ම අපි දැවැන්ත විදිහට ඉන්දියානු ව්‍යාප්තවාදයට යට වෙලා හිටියා. අපි කෝට්ටේ යුගය වෙලා බටහිර ව්‍යාප්තවාදයට ගැති වෙන කල්ම අපි ව්‍යාප්තවාද දෙකකට යටත් වෙලා හිටියා. බොහෝ කාලයක් අපි ඉන්දියන් ව්‍යාප්තවාදයට යටත් වෙලා හිටියා. සුළු කාලයක් වරින් වර අපි චීන ව්‍යාප්තවාදයට යටත් වෙලා හිටියා. එතකොට විජයගේ ඉඳලා අන්තිම කෝට්ටේ රාජධානිය වෙනකල්ම අපි හිටියේ මහනුවර රාජධානිය වෙනකල්ම අපි හිටියේ බහුතරයක් ඉන්දියන් ව්‍යාප්තවාදයේ. මොකද ඉන්දියාවේ ඉඳලා මෙතන මහත්මයා මෙහෙම සංකල්පයක් තියෙනවා. දැන් අපේ රටේ දැන් අපේ මානවයේ විමල් ධර්ම හාමුදුරන්ගේ දම්සරාමෑණියන්ගේ පරම්පරානුගත එන පුස්කොළ පොත්වල තියෙන ලිඛිත සාක්ෂිත් අරන් බලනකොට හා වර්තමානයේ අපිට ඉතුරු වෙලා තියෙන සාක්ෂි සාධක එක හප්පලා බලනකොට දැන් අපි කියවනේ මේ මහින්දාගමණයෙන් තමයි අපිට මේ සම්බුදු සසුන ලැබුණේ කියලා. ඒක අමූලික පට්ටපල් කෙබරයන්නේ මහත්තයා. බුදුන් තුන් සැරයක් බුදුහාමුදුරුවෝ වැඩපු මේ රටේ මහින්දාගමනය වෙනකොටත් මේ රටේ බුද්ධ දර්ශනය තිබ්බා. ඒක ඉතිහාසඥයෝ විසින් ඔප්පු කරලා තියෙනවා. උගත් බුද්ධිමත් ඉතිහාසඥයෝ විසින් මල්ලසේකර මහත්මයා ගවේෂක මල්ලසේකර මහත්මයාගේ ලිපිවල මේ ගැන හොඳට පැහැදිලි කිරීමක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ පරම්පරාවේ මානව නිජ භූමියනේ. මානවෙත් විසකුම්බන චෛත්‍ය පවා තියෙනවා. ඉදි වෙන්නේ බුදුන් සමයේමයි. විසකුම්බන චෛත්‍ය ඉදි වෙන්නේ බුදුහාමුදුරන්ගේ ජීවමාන සමයේ. පළවෙනි ලංකා ගමනේදී මම ඉදි බුදුනේ. එතකොට යසෝදරා රහත් මෙහෙණි පරම්පරාව මෙහි බිහි වුණා. ඒවා මේ හිතලු නෙවෙයි ලිඛිත සාක්ෂි දම්සරාමෑණියන්ගේ මානවයේ හාමුදුරන්ගේ පුස්කොළ පොත්වල තියෙන ලිඛිත සාක්ෂි මේ. හරි? එතකොට අපි ඇයි මේ එහෙමනම් අපේ රටේ තිබුණු ධර්මය මොකද්ද? බෞද්ධ ධර්මය. ඇයි අපිට ඉන්දියාවෙන් බෞද්ධ ධර්මය හපවුවා ආවේ? කියන එක අපි දෙවැනියට කතා කරමු. ඒ ගැන රාවණයන් ගැන අපි ඉස්සෙල්ලා කතා කළොත් රාවණයන්ට උනේ රාවණ ඉතිහාසයට උනේ දැඩි ඉන්දියානු ව්‍යාප්තවාදයට යටත් වෙච්ච අපේ රජදරුවෝ. අපි ඔය ශ්‍රේෂ්ඨයි කියන රජවරු ඇත්තටම ශ්‍රේෂ්ඨයි තමා. නමුත් ඔවුන්ගේ මතවාදය චින්තනය තිබුණේ ඉන්දියන් චින්තනය. ස්වදේශීය චින්තනය නෙවෙයි තිබුණේ. අපිට දැන් පෙවුනට ඒක ස්වදේශීය චින්තනය කියලා මෙතන ආර්ය අනාර්ය ભેදය කියන එක විජයගෙන් පස්සේ මේ ලංකාවේ දැඩිව මුල් බැසගත්තා. රාජකීය සියල්ලම ආර්යෝ. රජපෞල් සියල්ලක්ම ආර්යෝ. ආර්යෝ නම් ඉන්දියාවට විරුද්ධ වෙච්ච රාවණයන් මෙතෙන්දී ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. යක්ෂ ගෝත්‍රිකයන්ට, දේව ගෝත්‍රිකයන්ට, නාග ගෝත්‍රිකයන්ට මේ රටේ තිබිච්ච සම්භාවනීය තැන මේ ආර්යයන්ගේ සංක්‍රමණයත් එක්ක නැති වෙලා ගියා. එතකොට මහා වංශය ලියපු අපේ ස්වාමීන් වහන්සේ එක තැනකදී සීගිරිය ගැන වර්ණනා කරනකොට කාශ්‍යප රජතුමාට කියනවා මේ තියෙන්නේ
ශ්‍රී ලංකා රාවණ රාජධානිය කියන පොත ආරිදාස් සෙනවිරත්න මහත්මයා ඉතාමත්ම වැදගත් පොතක් මේක. මේකෙදි කියනවා කුවේරෝව තං වසී කුවේරෝව තං වසී කියලා මහාවංශ කතෝරයා සඳහන් කරනවා. ඒ කියන්නේ සීගිරි කාශ්‍යපද කුවේරයාමෙන් ආලකමන්දාවමෙන් සීගිරියේ විසුවයි කියලා. එතෙන්දී අපේ මහාවංශ කතෝරයා ලියන ස්වාමීන් වහන්සේ මෙයා මෙතන අදහස් කළේ මේක ඉතිහාසයෙන් වරද්දාගෙන තියෙන තැනක් මේ පාඨයෙන් කිව්වේ සීගිරි ආලක මන්දාව ගොඩනැගපු කුවේරයා මෙන් මේ ස්ථානයේ සීගිරිය ගොඩනගාගෙන මෙයා ඉන්නවයි කියලා. හසුප් රජු ඉන්නවයි හිටියයි කියලා. නැතුව මේ ආලක මන්දාව මෙන් නෙවෙයි මෙතන තියෙන්නේ. මහා වංශයේ ලියන ස්වාමීන් වහන්සේ තමන්ගේ සීමාව තුල ඉඳලා තමයි මේ විජයාවතන්ට ඉස්සරහා තිබිච්ච අනාර ශිෂ්ටාචාර ගැන අදහසක් විතරක් මේකේ ගැප් කළේ. මීට වැඩිය යාගේ සංඝ පරම්පරාවලින් මහා විහාරෙන් එළියට එන්න දෙන්නේ නැහැ මේ ඉතිහාසය. ආවොත් එහෙම විශාල පාඩුවක් වෙනවා ආර්යයන්ට. අනාර්යව ඉස්සරහට එනවා. මේ ඉතිහාසය යලි ගොඩනැගුණොත්. ඒක නිසා මේ මහා වංශයේ කිසිම තැනක යම් අවස්ථාවලදී ටික කියනවා මිසක් මේ රාවණයන්ගේ ඉතිහාසය ගැන යම් තැන්වලදී ඒ ගැන වැඩි විස්තර දක්වන්නේ නැත්තේ ආර්ය සම්ප්‍රදායට ගරු කිරීමක් විදිහට. ඒකයි රාවණ ඉතිහාසය මේ අපේ වර්තමාන ඉතිහාසය තුළින් අතුගා දමන්නේ. ඒකට අනික් හේතුව තමයි අසංක මහත්තයා අනුරාධපුරයේ පොළොන්නරුව අවධිය වෙනකොට අපේ රජවරුන්ට ඉන්දියන් බිසවරු අපේ අනුරාධපුරයේ ඉඳලාම විජයගේ ඉඳලා විජයනිත් කුවේණි පන්නලා ඉන්දියාවෙන් යකඩ දෝලියක් ගෙන්න ගන්නවනේ. ඒතන ඉඳලා අපේ අන්තිම ශ්‍රී වික්‍රම ආසිංහ රජතුමා දක්වාම මේ අසික්කිත වැඩේ කළානේ. ඉන්දියාවෙන් බිසවරු ගේන වැඩේ. ඒ ගේනකොට ඉන්දියාවෙන් ආවේ බිසවරු විතරක් නෙවෙයි නේද කියන්නේ. කලා ශිල්පකාරයෝ, දෙදමහත්තුරු, ජ්‍යොතිෂඥයෝ, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, වාස්තු විද්‍යාඥයෝ ඔක්කොම දෑවැද්දට එව්වා. අර දැනටත් මේ නායකයෝ රට යනකොට කණ්ඩායමක් යන්නේ. ඒ වගේ එවනවා. ඒ එව්ව නිසා තමයි අපේ තිබිච්ච කලා ශිල්ප ටික කලවම් වුණා. අපේ තිබ්බ සටන් ශාස්ත්‍රය කලවම් වුණා. දැන් අංගම් පරණ ශිල්පයේ ගත්තොත් ඩෝල පහර කියන පහර. ඒක එකතු වෙලා තියෙන්නේ මහනුවර යුගයේදී ඉන්දියාවෙන් ආපු සටන් ශිල්පීන්ගෙන්. ඩෝල පහර කියන පහර. ඒ වගේ අපේ රටේ තිබුණු සංස්කෘතිය, අපේ තිබුණු නිර්මල සංස්කෘතිය මේ ආර්ය සංස්කෘතියත් එක්ක කලවම් වෙන්න පටන් ගත්තා. කලවම් වෙච්ච නිසා තමයි මහනුවර යුගයේ වෙනකොට ඇස් දෙක අරගත්තු බුදුහාමුදුර කෙනෙක් ඉන්නේ මේ මෙහෙම බලාගෙන. ඇයි මේ? ඉන්දියාවෙන් ආපු කලා ශිල්පියෝ දේව ප්‍රතිමා නිරන විදිහට තමයි බුද්ධ ප්‍රතිමාව නෙළුවේ. අපේ කලා ශිල්පියෝ නිරූපණය නෙවෙයි ඒ තියෙන්නේ. දෑවැද්දට ගෙන ආපු කලා ශිල්පියෝ රාජසිංහ රජවරුන්ට. ඉතින් ඒ වෙලාවෙනකොට අපි අනුරාධපුර යුගයේත් අපට හම්බ වෙනවා Hindu නටබුන්. පොළොන්නරුවේ රාජධානිය තුළ Hindu දේවස්ථාන බර ගානක් හම්බ වෙනවා. එතකොට මේ Hindu දර්ශනයේ රාම වීරයා කරා රාවණ දුෂ්ටයා කරලා තිබුණේ. එතකොට මේ ඉන්දියන් ව්‍යාප්තවාදී අනුරාධපුර පොළොන්නරුව කාලේ ඉඳලාම එනකොට මේ Hindu ආගමේ ව්‍යාප්තවාදියත් වෙනවා. රජවරු ආර්යෝ ඒගොල්ලෝ Hindu දර්ශනයටත් යන්තම් චුට්ටිත්තක් බරයි. බෞද්ධ කිව්වේ මේ රටේ තුන පැහැදිලි ප්‍රධාන ආගම වළඳ ගන්න නිසා දැනුත් අත්පේ රාජනායකයෝ එහෙම වැඩ කරනවානේ. ඒගොල්ලෝ බෞද්ධ නෙවෙයි නමුත් බෞද්ධ විදිහට පෙනී ඉන්නවා. අපි රටනවා. අන්න එහෙම අවස්ථා ඉතිහාසය තුළ රජකාය ඉඳන් තිබුණා. එතකොට ඒගොල්ලෝ කවදාවත් ඉස්මතු වෙන්න දුන්නේ ආර්ය රාම තමයි ඉස්මතු වෙන්න හැම වෙලෙම හැදුවේ. රාවණ හැම වෙලෙම මේගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි යාපහුව කුරුණෑගල ගම්පොළ මහනුවර වෙනකල්ම මේ Hindu බලපෑම ඉන්දියන් ව්‍යාප්තවාදය නිසා රාවණට ඉසවීමට අවස්ථාව දුන්නේ නැහැ. දැන් ලිඛිත සාක්ෂි නැහැ කියනවා නම් මේ අපි වාගේ පිංචි පහේ වෙද මහත්තුරු අතෙත් රාවණයන් ගැන ලියවෙච්ච පුස්කොළ පොත් තියෙනවා.
මම මේ පොත ඉස්සෙල්ලත් පෙන්නලා තිනවා. මේකේ තියෙන රාවණ රජ දවස 100ක් රාජධානි ඇති කරලා පාලනය කරපු කඩින් පොත. මේකේ තියෙනවා ලංකාව 12 මහා ජනපදයකට කඩලා පාලනය කරපු විත්ති පොතක් මේ තියෙන්නේ. මේකේ තියෙනවා රාවණයන් ගැන ලියවිලා තියෙනවා ලංකාපුරය ගැන ලියවිලා තියෙනවා. මම මේක ආයෙසරයක් කියවන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මම මේක ඉදිරි වැඩසටහනකදී මේ පොත ගැන විස්තරයක් කරපු නිසා. දැන් මෙතෙන්දී සමහරලාට කියනවා මේ පොතම මේ තියෙන කට්ටිය ඇති මේ මං හිතන්නේ ඒක පොතක් විතර නෙවෙයිනේ තියෙන්නේ. මෙතන තියෙනවා ජම්බුද්වීප ගැන විස්තරයක් තියෙනවා. ඕක බලලා සමහරු මම දැක්ක YouTube channel එකක් කියලා තියෙනවා මේ ජම්බුද්වීපයයි ලංකාවයි කියන්නේ එකයි කියලා. නමුත් මේකේ අන්තිමටම පැහැදිලිවම පෙන්නනවා ජම්බුද්වීපය කියන්නේ 12 මහා ජනපදයේ තියෙන ලංකාව නෙවෙයි. මේකේ තියෙනවා කියලා ජම්බුද්වීපය කියලා කියන්නේ මේකේ අන්තිමටම මෙසේ ශ්‍රී ලංකා දීපයේ 113 මහා රටක් ඇත්තේය. දඹදිව මැද්ද මණ්ඩලයේහි සත්රුවන් ආකාර වූ චක්‍රවර්ති රජුන් හා දෙවියන්ද සම්බුදුවරුන්ද ලෞතරා බුදුන්ද දෑක සව්වන් මහා උත්තම පුරුෂයන්ගේ උප්පත්ති ස්ථානය වනසේක. මෙහි අෂ්ටාදශ දේශයක් වෙයි. ඒකට 12 දේශය මෙහි තිබුණේ ජම්බුද්වීපයේ ඉන්දියාවේ තමයි අෂ්ටාදශ පාලන ප්‍රදේශ තිබුණේ. අෂ්ටාදශයක්. එතකොට අපි ජම්බුද්වීපය කියලා ලංකාවට කියලා නෑ ඉතිහාසතර මේක කියන්න පුළුවන් මේක මේ විජය මේ රාවණ කාලයේ පුස්කොළ පොතක්ද නැද්ද මේ මොකද්ද මේ කියන්නේ දැන් ලියපු එකක්ද කියලා නෑ මේක මා තියෙන නෝරයෝගී පොතක්. ඒකට හේතුවක් තියෙනවා. දැන් රාවණයන්ගේ කාලේ තිබිච්ච අකුරු නෙවෙයි අනුරාධපුර යුගය වෙනකොට තිබුණේ. අනුරාධපුර යුගනේ පොළොන්නරු යුගය වෙනකොට රාවණ කාලයේ මේ ලියලා තිබුණු මේ පුස්කොළ පොත යුගයෙන් යුගයට වෙනස් වෙනකොට ඒ අයිතිකරුවන් විසින් තමන්ගේ වර්තමාන අකුරෙන් ලියනවා. එහෙම ලියාගෙන ආව පුස්කොළ පොත් අතරේදී මේක මේ නුවර යුගයේදී එවන් පරණ පොතකින් ලියපු අත්පිට පොතක්. එතකොට මේකේ තියෙනවා ලංකාව භූපර යුගයේ, කලි යුගයේ, කෘත යුගයේ, නේත්‍ර යුගයේ කියන යුග හතරක් තිබුණා. ඉන්න එක යුගයක පුලස්තිරිෂට දාව අසුර කන්‍යාවක් වැදූ රාවණයන් විසින් පාලනය කළාය කියලා කියන මේ ලිඛිත සාක්ෂිය මේ පොත්වල තියෙනවා. මේ එක පොතක් පමණයි. එහෙමනම් කොහොමද කියන්නේ රාවණ මෙහි නොසිටියා කියන්නේ? මිත්‍යාවක් නම් මෙහෙම ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්න විදිහක් නැහැ. මහා වංශේ රාවණයන් ගැන ඉඳහිට ඉඟිපල කරනවා. දීප වංශේ, තූප වංශේ ඒ හැම එකකම රාවණයන් ගැන හා රාවණගේ කුවේර සංකල්පය ඒ ගැන ඉඟිපල කරනවා. ඉඟිපල කරේ ඒගොල්ලන්ට විජයාව තරණයට ඉස්සෙල්ලා ඉඳන් කතා කරන්න බැරි වෙච්ච නිසා. ඒක රාජ්‍ය තහංචියක් වෙච්ච නිසා. ආර්ය තහංචියක් වෙච්ච නිසා මිසක් රාවණ නැති නිසා නෙවෙයි. එතකොට තව වෙලා තියෙනවා නම් මම පැහැදිලි කරලා දෙන්නම්. අපේ බෞද්ධ දර්ශනයේ ඇයි අපට අමුතුවෙන් ගෙනාවේ මෙහෙට? මම හිතන්නේ මේ සියලු කාරණා පැහැදිලි කරගැනීම ඉතා වටිනා වෛද්‍යාචාර්යතුමනි. අපි ආරම්භයක් විදිහට මේ ගත්ත කතාබහේම දිගුවක් විදිහට මම කැමති අපේ අසේල ගුණරත්න මහත්මයාට යොමු වන්න. දැන් බොහෝ තැන්වල බොහෝ දේවල් කියද්දී මම දැකලා තියෙනවා YouTube අවකාශයේ පවා ඔබට විවිධ සාකච්ඡාවලට ඇවිල්ලා විවිධ අය විවිධ දේවල් අහනවා. නමුත් ඔබ බොහොම සංයමයෙන් යුක්තව ඒ සඳහා පිළිතුරු දෙනවා. දැන් මේ සාක්ෂි පිළිබඳව කතා කරද්දී ආධ්‍යාත්මික ගවේෂකයෙක් විදියට, අංගම්පොර ආචාර්යවරයෙක් විදියට ශාල ශිෂ්‍ය ප්‍රජාවක් පුරුදු පුහුණු කරමින් එයා නිවැරදි මාර්ගයට ගන්න බොහෝ දේවල් කරනවා. දැන් මේ හරි අඩුයි නේද මෙහෙම ආපස්සට අදින කණ්ඩායම්? දැන් මේ රාවණ ශක්තියත් එක්ක මේ රට සුභවාදී දිහාවකට අරගෙන යන්න විශාල මිනිස්සුන්ට ලොකු ඕනකමක් තියෙනවා. ඔබ කොහොමද මේ කාරණාව දකින්නේ? ජීවමාන මහා රාවණයන් සිහිපත් කරමින් අපි සාකච්ඡාව ආරම්භ කරනවා. මෙතනදී අප අවබෝධ කරගන්නට ඕන මේ දැනුම හුදෙක් පොතපත සහ කටවචනෙන් පැවතෙන දෙයක්. ඉතින් අපි විශාල පිළිසක් අප බුදුදහම
තුළ පෝෂණය වන නිසා බුදුදහම තුළ බුදුන් වහන්සේගේ දේශනාව තුනත් අපි කාලාම සූත්‍රය ගත්තත් තියෙනවා පොත්පත් සහ පරම්පරා සහ ඒ වගේම ලිඛිත එක නෙමෙයි Tamanට අවබෝධ වෙන්න ඕන කියන එක. ඉතින් මේ ආධ්‍යාත්මික වශයෙන් අපට මහා රාවණයන් පිළිබඳ අප අදටත් ජීවමානව උන්වහන්සේගේ ඒ ශක්තිය බලය මේ බිම තුල මේ පෘථිවිය වටා පෘථිවිය විශ්වයේ මේ ශක්තිය තිබෙන බවට අප අවබෝධ කරගෙන තියෙනවා. දැන් අවබෝධ කරගන්න යම් මට්ටමකට ඉන්න එපායි. දැන් මේක අවබෝධයක් නැති කෙනෙක් එකපාරම අහන්නේ ඔය වගේ දෙයක් කිව්වහම කොහොමද ඔප්පු කරන්නේ? කොහොමද ඔප්පු කරන්නේ? දැන් ඒ වගේම කතාවකින් මේ වැඩසටහන පටන් ගත්තත් අපි. එතකොට ඒක ඊටාම වැදගත් පැනේ මොකද අප ලිඛිත බවට පත් කරන්නේ අප අවබෝධ කරගත්ත දෙයක්. මොකද අපේ මේ වෛද්‍යාචාර්යතුමා පැවසුවා වගේම විවිධ කාලවල විවිධ යුගවල ඒ සන්දර්භයන් අනුව අපි ලේඛන ගත කරනවා බොහෝ වෙලාවට මේවා අවශ්‍ය නිසා. ඒ අවශ්‍යතාවය එන්නේ යම්කිසි ක්‍රමවේදයකට මේ සත්‍ය දැනුම අවශ්‍ය කාලෙදී අවශ්‍ය මොහොතේදී අවශ්‍ය පුද්ගලයන් වෙත ලැබෙන්නට. මේක අපි ලෝකාකාර බැලුවොත් එහෙම මේ අපි මේ ඇත්තද නැත්තද කියන්නේ තියෙන ගැටුමක්. ඒ ගැටුම හැම මොහොතකම අපට නිර්මාණය කරලා දෙන්නේ තවත් ගැටුමක් සහ නොමග යාමක්. නමුත් මේකෙදී අපි ආධ්‍යාත්මික වශයෙන් භාවනාව යම් ධානතලවලදී දැන් අපත් යම් ලේඛන අපේ ධානතල වලින් අපට ලැබෙන විශ්වයේ පණිවිඩ අප සටහන් කරනවා. එතකොට මේවා ඇතමෙකුට තේරෙනවා ඇතමෙකුට තේරෙන්නේ නැහැ. සමහර සංකේත සමහර වචන. ඉතින් මේ දේවල් අවබෝධ කරගන්න මේ දේවල් අවබෝධය ලබන්න ඒ යුග තිබෙනවා. ඉතින් මේක අපි විශාල වශයෙන් මුලින් ඉඳලා අපි කියනවා ස්වර්ණමය යුගයක්. ඒ වගේම ආධ්‍යාත්මික යුගයක්. ඉතින් ඒ වගේම මේ මහා රාවණයන්ව අපි හුදු රජ කෙනෙක් විතරක් අපිට අර පාරම්පරිකව ඒ පරම්පරාවෙන් රජ කෙනෙක්ගේ ගොන්නට දාලා විතරක් දකින දැනුම පමණක් පදනම් කරගෙන බලන අයට මේකේ ලොකු ප්‍රශ්නාර්ථයක් ගැටලුවක් තියෙනවා. නමුත් අප සිව්හෙලේ කියන්නේ යක්රක් දෙවුනා කියන අපේ සිව්හෙලේ ජාතිය දැනුම මත පදනම් වෙච්ච ජාතියක් නෙමෙයි. ඒක ධ්‍යාන, ඒ කියන්නේ අවබෝධය. ඒක ප්‍රඥාව. ප්‍රඥා මොකද මම මෙතෙන්දී මුලින්ම සටහන් කරන්න ඕනේ සියලු ආගම් සියලු දර්ශන මතවාද බිහි වුණේ ප්‍රඥාව ලැබපු කට පස්සේ. ඒ කියන්නේ භාවනාව. මේක සියලු දෙනා අපි ප්‍රධාන අපේ ආගමික ශාස්ත්‍රවරයන් ගත්තත් ඔවුන් කරපු උතුම්ම දේ තමයි බවුන් වඩා ඒ භාවනාව ඒ ආධ්‍යාත්මිකව අවබෝධ කරගත්ත දේ සමාජයට මුදා හැරියා. ඉන්පස්සේ ඒවා විවිධ හැඩතල ගන්නවලා දැනුම් විදියට පොත්පත්වල සහ වෙනත් විදිහේ ලිඛිත බවට පත් වුණා. ඉන්පස්සේ ඊටත් පහළට එනකොට මේවා අර රාමුගත දැනුම් පද්ධතියක් බවට පත් වුණා. නමුත් මේක ආධ්‍යාත්මික කියන කොටස අපෙන් කෙමෙන් ඉවත් වුණා. ඒ නිසා මේ රාවණා ශක්තිය පිළිබඳව ඒක අවබෝධ කර නොගත් කෙනෙක්ට ලිඛිතව ඔප්පු කරන්නට යාම මම දකින්නේ අර ආලෝකේ පාට කියන වගේ උත්සාහයක්. ආලෝකයට පාටක් නැහැ. පැහැදිලි. ආලෝකයේ තුල සියලු පාට අන්තර්ගතයි. ඒ අන්තර්ගත සියලු පාටෙන් ලෝකය නිර්මාණය වෙනවා. ඒක ඒ ආලෝකයට අපිට පාටක් කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒක අපේ අවබෝධය තුල තියෙන දෙයක්. ප්‍රඥාවට හසු වෙන දෙයක්. එතකොට මේ මසසට නෙමෙයි මනසට. එතකොට අපට මේ මහා රාවණයන්ගේ ශක්තිය දැන් අප මේ කතා කරනකොට මේ ශක්තිය සහ මේ වචන අපේ රූපය දැන් අපි ගන්න මේ විද්‍යුත් උපකරණ තාක්ෂණික උපකරණ වලට ඒගොල්ලෝ ගන්නවා. එතකොට මේ මගේ හඬට ඒ පරාසයක් තියෙනවා කතා කරන දුර ප්‍රමාණයක්. ඒ උපකරණ වලට ලබා ගන්න. එතකොට මේ ඡායාරූප මේ කරන උපකරණ වලට ඒ ඇදලා ගන්න අවශ්‍ය ආලෝකයක් අවශ්‍ය ශක්තියක් තියෙනවා. ඒකට කාලයක් සහ ඒකට ඉඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මගෙන් මේ නිකුත් වෙන එක අල්ලගන්න සිත්පිත් නැති මනසක් නැති උපකරණයකට පුළුවන් නම් එවිට
මේ හඬ ස්වභාවිකව අපි ওই තරංග අල්ලගෙන අපේ දත්ත කවන්න ඉස්සෙල්ලා සුභාදාමේ සියලු ශක්තියින් තරංග අපේ මානසික චිත්තාවේගත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නේ. එතකොට මේ චිත්තාවේග අපේ මහරාවණයන්ගේ චිත්තාවේගය තාම මේකේ ශක්තියක්ව පවතිනවා. මේ විශ්වය තුල. මේ විශ්වය තුල. ඒ පමණක් නොව ජීවත් වෙලා සිටපු සහ මේ ජීවත් වෙන සියලු අයගේ රූපකායන්ද හඬද ඒ දැනුම් පද්ධතියද මේක තල කීපයක් තියෙනවා. දන්නවද මේකේ ජීව තල කීපයක් තියෙනවා. අපි මේ පෘථුවියේ මේ එකම අයිතිකාරය හෝ එකම මේ විශ්මිත නිර්මාණය අප පමණක් නෙමෙයි. මිනිසා නෙවෙයි. මිනිසා පමණක් නෙමෙයි. එතකොට විවිධ තලවල මේ ප්‍රඥාවන් මොකද මේ විශ්වයේ ගමන කියන්නේ වෙනස් වෙවි ඉදිරියට යනවා. එතකොට මේ වෙනස් වෙවි මේ යුගවල මේ විශේෂයෙන් පුලස්ති ඍෂිවරයාණන්ගේ මේ මහා ප්‍රඥාව මේ බිමට උරුම දෙයක්. මොකද එතකොට මේ ප්‍රඥාව දැන් මගේ කටහඬ මේ ගමන් කරන කටහඬ අර හසුරුව ගන්න ඒ අල්ලා ගන්න උපකරණය වගේම අපගේ මනස අපගේ ඒ අවබෝධය අපගේ සිත ධ්‍යානගත කරලා ඒ ධ්‍යාන තලවලට යනකොට මේ සියලු දේ මේ අවබෝධ කර ගැනීමේ ඒ ප්‍රඥාවන්තකම ලැබෙනවා. ඉතින් එතනදී ඒ ශක්තියින් පිළිබඳව අපි අවබෝධය ලබනවා. ඒ ශක්තියින් තුලින් තිබෙනා වූ ඒ ශක්තිය නිසකයෙන් හිම වුණ අයත් ඒක වර්ධනය කරලා බවුම් වඩලා ගන්න පුළුවන් අයත් ඉන්නවා. එහෙම අය ඕනෑ තරම් අප භූමියේ සිටිනවා. ඒ වගේම තමයි අපි අද කියන්න ඕන මහරාවණයන් අර අප කිව්වා මේ කාලතරණය පිළිබඳව. එතකොට අපට පහුගිය වැඩසටහන් වලින් විවිධ උගතුන් විද්වතුන් ඇවිත් සාකච්ඡා කර රැවුල් කොණ්ඩ වවාගත්තු මිනිසයන් අර විවිධ මහා අමුතු මේ අර යානා වලින් ඒ ඇඳපු චිත්‍රයන් මේවා සටහන් වෙලා තියෙනවා. මේ දේවල් හැම අපි දන්නවා මේ විශ්වයේ මුල්ම ජීවයා බිහි වුණ බිම මේක. මොකද මේකේ තියෙන ඒ භූමියේ සහ ඒ තියෙන සම්භවයන් අනුව මුල්ම ජීවය. ඒතකොට මුල්ම ජීවය තමයි ප්‍රඥාවෙන් අධිකම ජීවියෙක්ගේ සැපමෙනියම. ඔහු ශරීරයත් සමග නෙමෙයි සැපමුනේ. ශරීරයත් සමග සැපමුනේ නෑ මහා ප්‍රඥාවන්ත ආලෝකයක් විදිහට තමයි මුලින්ම මේ විශ්වයේ මේ පෘථුවියට එන්නේ. ඒ පෘථුවිය හටගෙන මොකද විශේෂයෙන්ම අපේ ඒ සමනල ගිර මුල් කොට ගනිමු. එතකොට ඒහා ප්‍රඥාවන්තයෙන් බිමේ අප පුලස්ති ඍෂිවර මහරාවණයන්ගේ කාලට පිට සිටා ඒ ජීවීන් මහා බුද්ධිමත් අග තැන්පත්. එතකොට මෙතුමත් පැහැදිලි කර අපේ වෛද්‍යතුමා බුදුන් මේ අපට ඉන්දියානු ඒ ස්වභාවය එන්නේ ඉස්සෙල්ලා අවබෝධ කරගන්න මේ ප්‍රඥාවන්ත මිනිසයන් හිටියා. ඒ නිසයි අපි කෙටි සරලම දෙයක් බැලුවොත් එහෙම මිහිඳු මහ රහතන් වහන්සේ ආවට පස්සේ අහන පැනය. ඒ පැනයට එහා සමානම උත්තරයක් දෙන්නට බුද්ධිමහිමේ කොහොමද? දඩයන් රජෙක් හිටියා නම් එහෙම උත්තරයක් දෙන්න බෑනේ. නෑ. එතකොට ඉතින් එහෙමනම් අප කාගේවත් දැනුම් මත හෝ දේවල් පදනමිච්ච හෙලයන් මේ අපේ ධ්‍යානෙ. අපි බොහොම හරියට ධ්‍යාන වඩලා ඒ ප්‍රඥා අවබෝධයෙන් තමයි යමක් මේ අප දායාද කරේ දානය කරේ. මොකද දානය කියන එක ඇත්තටම අපට මේ මුළු ලෝකෙටම මේ දානය කරන. මොකද දැනුම කියන එක ප්‍රධානය දානය කරන්න ඕන. ඒතර තමයි විශ්වයේ ශක්තිය නැවත එතෙන්ට පිරෙන්නේ. ඒ නිසා මේ මහා රාවණයන් ජීවමානයි සහ මහා රාවණයන් සත්‍ය වූ එකම සත්‍ය ඒ සිටියා වූ කියන එකට අපි ආධ්‍යාත්මික වශයෙන් බලන අයට ඕනම කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද ලෝකේ ආධ්‍යාත්මික දැන් අපට දැන් අපි සිතක් කියලා දෙයක් අපිට තියෙනවා කියලා අපි කිව්වට කාටවත් පුළුවන්ද සිත මෙහෙමයි කියලා අකුරු වලින් හරි සංකේතකින් හරි ලියලා පෙන්නන්න? ස්පර්ශ කරන්නත් බෑ. ස්පර්ශ කරන්න බෑ. කොතන තියෙනවද කියලා හොයන්නත් බෑ. දැන් විද්‍යාව උපමන දියුණු නම් විද්‍යාවෙම නම් අපි මේ දේවල් ඔක්කොම ඔප්පු කරන්න යන්නේ මට සිතක හැඩයක් පෙන්වන්න. එහෙම අපිට සිතක හැඩයක් පාටක් නෑ. ඒ කිසිම දෙයක් අපට පෙන්වන්න බෑ. එතකොට ඒ දේ තුල මොකද අපව විවිධ කිව්වාගේ විවිධ ජාතින් විවිධ කාලවල වලදී අපගේ මේ හෙළ ප්‍රඥාව හෙළ දැනුම කියන දෙයට මේ පරිබාහිර විනාශයේ දේ කියන්නේ මොකද මේ ලෝකේ පවතින යහපත අයහපත අඳුර ආලෝකය සහ හොඳ නරක මත. එවිට මේ පෘථුවියේ
යම්කිසි කාලයකදී මේ ජීවීන්ට වන විනාශය දැකලා තමයි පුලස්ති ඍෂිවරයාණන් ප්‍රමුඛ ඒ මහා ඍෂි පරම්පරාව නිර්මාණය ඒ අර්ධ දිව්‍ය අර්ධ මනුෂ්‍ය කියන ඒක ලොකු මේ අවබෝධතා ඥානකින් අවබෝධ කරගන්න ඕන. මහා රාවණයන් කියන්නේ එසේ මෙසේ සාමාන්‍ය මනුෂ්‍ය රජ කෙනෙක් නෙමෙයි. ඔහුගේ ප්‍රඥාව, ඔහු ඉපදුන වෙලාව, ඔහු ඉපදුන ස්ථානය, ඔහුට ඒ ලැබුණු දෙමව්පියන්ගේ ගුණ, ඒ වගේම ඒ මහා මුළු විශ්වයේම ඒ හිටපු විවිධ ඍෂිවරු, විවිධ යෝගිවරු මේ වර්තමානයේ ගැන, මේ දැන් අපි ගත කරන කාලය ගැන කතා කරලා තියෙනවා. එතකොට ඒක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් අය තමයි මේ අපේ හෙළයන්. ඒ හෙළයන්ගෙත් අර නොමග ගිය ඒ විවිධ වෙනත් මතවාදයන්, වෙනත් විවිධ දේවල් පිළිබඳ පසුපස හඹා යන අය නෙමෙයි. ඔවුන් කාගේ හරි දැනුමක් ලබා ගත්ත සහ ඒවා පොතපතින් ඔප්පු කරන්න හදන අය මිසක් අර ආධ්‍යාත්මික මේ තියෙන ඒ සත්‍යතාවය වටහා ගන්න උත්සුක වන අය නෙමෙයි. ඒ නිසා අපට ඒ ආධ්‍යාත්මික ඇසකින් අප අවබෝධ කරගත්ත දේ තමයි මහා රාවණයන් කියන්නේ මේ විශ්වයේ, මේ පෘථුවියේ ගැලුම් කරුවෙක්. ඒක ආකාරයට කියනවා ඕ නිකන් හුදු රජ කෙනෙක් පමණ නෙවෙයි, එතුමා ඍෂිවරයෙක්, එතුමා යෝගිවරයෙක්. මොකද අර දසවිධ ප්‍රඥාවේ ඒ ධානය කියන එක, ධානයේ උපරිම මට්ටමට ගියපු ඍෂි, තාම මේ දක්ෂ ඍෂි තුමෙක්, යෝගිවරයෙක්. එතකොට උන්වහන්සේ තමයි මේ සටන් ක්‍රම, සංගීතය, නර්තනය, එතකොට වෛද්‍ය විද්‍යාව, පාලන තන්ත්‍ර විද්‍යාව, ගගන විද්‍යාව, ජ්‍යොතිෂය, තාක්ෂණය, මේ කියන හැම දෙයකම අග්‍රඵලය. ඒ කියන්නේ අග්‍රඵලය කියන්නේ ඒ උපරිම ප්‍රඥා මහිමය. ඉන් පස්සේ මේ ප්‍රඥා මහිමය පොළවේ යථාර්ථය බවට පත් වුණාට පස්සේ මේ සත්‍යතාවයන් සහ මේ අවබෝධ කරගත දේ විවිධ හැඩතල අනුව විවිධ ප්‍රදේශ, විවිධ ජාතීන්, විවිධ අයට මේක ගත්තා. ඒකයි කියන්නේ හැම දෙයකම සටන් ක්‍රමයක මුල හොයාගෙන ගියොත් අපට මේකේ මේ බිමෙන් තමයි නවතින්නේ. අපේ හෙළයන්ගේ දැන් මේ හෙළ රැස කියන්නේත් සූර්යාගේ රශ්මිය. සූර්යාගෙන් තමයි මේ විශ්වයේ පෘථිවිය රඳා පවතින්නේ. ඉතින් අපි තව ඉදිරියට මේක ගැඹුරින් ආධ්‍යාත්මිකව කතා කරමු. මේ කාරණාව ඊටාම විශිෂ්ට විදිහට පළමු අටේදී අපිට සාකච්ඡාවට ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබට මට තියෙන ඇතැම් අපැහැදිලි තැන් පැහැදිලි කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් බොහෝ දේ කතා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව. අමරණීය මහරාවණ. විරාමයේ අතරතුරේදී මම මේ කල්පනා කළේ දැන් බොහෝ දෙනෙක් විවිධ අදහස්, මතවාද ගැන තියෙනවා, තමන්ගේ අදහස් පිළිබඳව. දැන් ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත්, ක්‍රිකට් ලෝලීන්ටත් ක්‍රිකට් ක්‍රීඩාව එපා වෙලා තිබිච්ච කාලෙක කිසිම කෙනෙක් ක්‍රිකට් ගැන කතා කරන්නත් නැති කාලෙක සියත ඒ වෙනුවෙන් මැදිහත් වෙලා අද වෙනකොට ආපහු පිබිදීමක් ඇති කරලා තියෙනවා. මේ සියතට මං හිතන්නේ පැවරිච්ච කාරණාවක් මේ ඉෂ්ට කරන්නේ. මේ රාවණ ඉතිහාසය පිළිබඳවත් එහෙමයි. මේ ක්‍රිකට් කියලා කියන්නේ මෑත අපිට පේන්න තියෙන මහා වෙනස නෙමේ රට ඇතුලේ කරපු. ඒ වගේම තමයි මේ රාවණ වැඩසටහන. රාවණ වැඩසටහන වෙනුවෙන් වැය කරන කාලය වෙනත් ඕනෑම විනෝද ජනක වැඩසටහනක් හෝ ඉතාම මුදල් ගලාගෙන යන වැඩසටහනක් බවට පත් කරන්න පුළුවන්. නමුත් කිසිම ප්‍රතිලාභයක් මෙයින් නොතකා, නොසිතා, නොලබා ඒ පිළිබඳව හිතන්නේවත් නැතුව මේ කාලේ වෙන් කරලා දීලා තියෙන්නේ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්. එයයි මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය. ඒ නිසා Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති ප්‍රශාන්ත කාර්යප්‍රභු මැතිතුමන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ මහත්මයා ඉතාම සද්භාවයෙන් මේ කටයුත්ත වෙනුවෙන් මේ කාලය වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා එතුමන්ට අපේ ගෞරවය, ස්තුතිය, විශේෂයෙන්ම ප්‍රේක්ෂක ඔබගේ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණු අප සියලු දෙනාගේ ගෞරවය එතුමන්ට
ලබා දෙන්නට ඕනේ. එතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ආශිර්වාද කරනවා අපි මේ වෙලාවේ. විශේෂයෙන්ම මෙවැනි වැඩසටහනක් ආරම්භ කරමින් මේ ඉතිහාසය තුළ රාවණීන්ගේ වටිනාකම් පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහනක් කිසිම තැනක සාකච්ඡාවට නොගැනෙන වෙලාවක මේ ආරම්භ කළ යුතුයි කියන අදහස මතු කරපු අපේ Voice of Asia මාධ්‍යාලය වගේම සියත රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පර මහත්මයා මේ වෙනුවෙන් විශාල මෙහෙසක් ගන්නවා. මේ හැම වැඩසටහනකින්ම පසුව සාකච්ඡා කරමින් මේ වැඩසටහන දැන් අපි මෙතනට ගෙනලා තින අපි ඊළඟට මෙන්න මේ කාරණා කතා කරන්න ඕනේ. මේවා සාකච්ඡා කරන්න ඕනේ. ඇයි ටික දවසකින් අසවල් මහත්මයා අසවල් කෙනා මේ වැඩසටහනට ආවේ නැති දැන් ආයි අපි ඒ ගැන කතා කරන්න ඕනේ. එවැනි දේ කියමින් මේ වැඩසටහන පෝෂණය කරන්න ශාල දායකත්වයක් ලබා දෙමින් මඟ පෙන්වනවා, නිවැරදි මාර්ගය දක්වනවා. ඉතින් එතුමන්වත් සිහිපත් කරමින් විශේෂයෙන්ම කියන්නට ඕනේ මෙවැනි වැඩසටහන විවිධ අපහසු බාධක කාල මැදින් ඉදිරියට එද්දී ඒ අපහසුතා දිහා බලලා මේක කරන්න බෑ කියලා අතාරින්නේ නැතුව තමන්ගේ ඉලක්කය මේ වැඩසටහන නිවැරදි දිශානතියට රැගෙන යන්න පුළුවන් නිෂ්පාදකවරයෙක් තෝරගත්තා. ඒ තමයි සජීව බාලසූරිය මහත්මයා. එතුමාවත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතකොට එතුමාට මේ කටයුත්ත තනිව මේ කරන්නේ අපේ කැමරා ශිල්පීන්, ශ්‍රව්‍ය, දෘශ්‍ය මේ සියලු දෙනා මේට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඉංජිනේරු අංශය, කිනුම් අංශය, ප්‍රවාහන අංශය, නිෂ්පාදන අංශය මේ සියලු අංශවල ශක්තිය, ධෛර්යය, දායකත්වය ලබා දෙනවා. මේ දවස්වල බොහොම සීතලයිනේ. ඈත කඳු මුදුන් වල ඉඳලා අපේ සම්ප්‍රේෂණ කුරුළු වල ඉන්න අපේ සියලු සහෝදරයන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබට හිතෙනවා නම් නිදා ගන්න. ඔබ මේ ට්‍රාන්ස්මීටර්ස් ඔෆ් කරලා නිදාගත්තොත් කොහොමද මේ මිනිස්සු බලන්නේ ඈත ගම් බිම් වල ඉන්න. ඒ නිසා ඔබ ලබා දෙන දායකත්වය, ඔබේ ශක්තිය අපේ වැඩසටහනේ සාර්ථකත්වයේ කොටස්කරුවන් ඔබ. ඒ වගේම වැඩසටහන නරඹන ප්‍රේක්ෂක ඔබ තාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. දවසකට දුරකථන ඇමතුම් 5-6ක් අනිවාර්යයෙන්ම මට ලැබෙනවා. නිෂ්පාදකතුමාට ඊට වැඩිය ලැබෙනවා. අපිට දෙන්න අපේ අඹමල්ලි වේද මහත්මයාගේ දුරකථන අංකය, අපිට දෙන්න අසවලාගේ දුරකථන අංකය, අපිට දෙන්න අසේල මහත්මයාගේ දුරකථන අංකය. මෙහෙම විවිධ අය කතා කරනවා. ඒ නිසා ඒ සියලු වැඩසටහනට පැමිණිලා මේ වැඩසටහනේ ගෞරවය සහ රාවණ ඉතිහාසයේ වටිනාකම රැක ගන්න මේ විද්වතුන්ටත් අපේ ස්තුතිය හිමි කර දෙමින් අපි අපේ දෙවන භාගයේ කටයුතු ආරම්භ කිරීම, දෙවන කොටසේ ආරම්භ කිරීමට සූදානම් වෙනවා සාකච්ඡාව. විශේෂයෙන්ම දැන් ඉතිහාසයේ තිබෙන සාක්ෂි පිළිබඳව, ලිඛිතව තිබෙන සාක්ෂි පිළිබඳව වැඩි කාරණා අපි ආරම්භක වටේදී සාකච්ඡාවට ගෙනුණා. දැන් වෛද්‍යාචාර්යතුමනි විශේෂයෙන්ම මේ හෙළ වෙදකම ඇතුලේ, අපේ සිංහල වෙදකම ඇතුලේ, මේ පාරම්පරික අපේ වෙදකම ඇතුලේ රාවණීන් පිළිබඳ හමු වෙන සාක්ෂිත් බොහෝමයක් තියෙනවා නේද? ඒ පිළිබඳවත් පොඩ්ඩක් මතක් කරොත් මේ සාක්ෂිවල වටිනාකම තවත් දෙගුණ තෙගුණ වෙනවා. මොකද අද වෙනකොට මේ හුඟක් බටහිර වෙදකම් වලින් කරන්න බැරි දේවල් ඔබතුමා ඇතුළු ඒ අපේ ගෞරවාන්විත වෛද්‍ය වරුන් සිද්ධ කරද්දී, අපේ පාරම්පරික වෛද්‍යවරුන් සිද්ධ කරද්දී මිනිස්සුන්ට හිතා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා මේ අපේ නිකම් පැත්තකට අයින් කරලා දාලා තිබිච්ච වෙදකම්. අසංක මහත්තයා මෙහෙමයි, මේ දැන් මම අර මුලින් විස්තර කළා වාගේ අපේ සිංහල වෙදකම මේක මම හෙළ වෙදකම කියනවට හරි විරුද්ධ කෙනෙක් මුලින් ඉඳන්. සිව්හෙළය එකතු කළාට පස්සේ සිංහලය, එහෙනම් සිංහලයාගේ සිව්හෙළේ වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම. අදටත් කොහෙවත් ටවුන් එක ඔබතුමා දැකලා තියෙනවද? හෙළ වෙද බෙහෙත් හල කියලාවත් ගහලා තියෙන්නේ සිංහල බෙහෙත් සල්. සිංහල බෙහෙත්. ඒක මේ අපට අර සිංහල කියන්නේ අපි අර දැන් ඉන්නේ යුරෝපීය යටත් මේ ව්‍යාප්තවාදී අර්ථේ. අපි රජ කාලේ හිටියේ ඉන්දියන් හා චීන ව්‍යාප්තවාදී අතර. දැන් අපි ඉන්නේ යුරෝපීය බටහිර ව්‍යාප්තවාදී තුල අපි ඉන්නේ. දැන් අපි දැන් ඔයගොල්ලෝ දැන් මම කිව්වහම හිතයි කොහො දැන් ඉංගලන්තෙන් අපි පාලනය කරන ඒජන්තෙක් දාලා නැහැ නේ, ඇමරිකාවෙන් අපි පාලනය කරන කවුරුවත් ඇවිල්ලා නැහැ නේ කියලා. නෑ. ඒක කරන්නේත් අපිමයි. ව්‍යාප්තවාදී කරපින්නගෙන ඉන්නෙත් අපිමයි. අපේම මිනිස්සු තමයි මේ ව්‍යාප්තවාදී අපටම දෙන්නේ. අපේ පාලකයෝ, අපේ විද්වතුන් කියලා ඉන්න කොටස්, ඒ විද්වතුන් හසුරන කොටස් අනගාය ධර්මපාලයේ කළු සුද්දෝ ඇති කරනවා කියලා. අන්නේ කොට්ටාසිය තමයි අපිට ව්‍යාප්තවාදී ගෙනත් දෙන්නේ. අද වෙනකොට වේද මහතුනේ කටවල් ටිකක් කොහම ලොක් කරලා තියාගෙන ඉන්නේ.
එඟ දෙන්නේ එළියට පොඩ්ඩක් හරි. ආපුහම චුට්ටක් පාරලා චුට්ට පාරක් දානවා. ඒ කියන්නේ අපිමයි ඒ ව්‍යාප්තවාදය දාන්නේ. ඒ කාලෙත් එහෙමයි තිබුණේ. දැන් ඔබතුමා අහනවා වෙදකම තුල කොහොමද මහා රාවණයන් ඉස්මතු වෙන්නේ කියලා. හැම තැනම මහා රාවණයන් තමයි සිංහල වෙදකම තුල ස්ථාපනය වෙන්නේ. අගස්ත්‍ය ඍෂිවරයාගේ නාමය අපේ පරම්පරාවල බොහෝ වෛද්‍ය වට්ටෝරුවල තියෙනවා. මේක අගස්ත්‍ය මුනින් විසින් කියන ලදී. කුවේරාදී චූර්ණය කුවේරයන් විසින් නිෂ්පාදනය කරන ලදී. හරි? සීතාරාම වටිය මේකට පසු කාලයේදී මේ නම දාලා තියෙන්නේ මේ බේතත් එක තියෙන තරහට නෙවෙයි. අපේ තිබුණු ශ්‍රේෂ්ඨ බේතක් අභියාප්තවාදී හරහා නම වෙනස් කළා. සීතාරාම වුණා ඒක. රාවණයන්ගේ රසයක් ඒක. රස බේතක්. ලංකාවට ආවෙනික රස බෙහෙත්. හරි? ඒක තමයි කියන්නේ මේ අපේ වෙදකම විනාශ වෙන්න පටන් ගත්තේ කවුරු හරි කියනවා නම් මේ සුදු අධිරාජ්‍යවාදීව ආවට පස්සේ කියලා. ඒක විතර මිත්‍යාවක් තවත් නැත. අපේ වෙදකම විනාශ වෙන්න ගියේ අපේ සිංහල වෙදකම විනාශ වුණේ විජයාවතරණේ ඉඳලා. බුද්ධදාස රජතුමා වෙදකමට සාරාර්ථ සංග්‍රහය දීලා සේවයක් කළා කියලා පිළිගන්න පුළුවන්. මොකද සිංහල බෙහෙත් වට්ටෝරු ගොඩක් සාරාර්ථ සංග්‍රහය තුළ තියෙන නිසා. ඒක නොලිවුවා නම් එහෙම ඒ වට්ටෝරු ටික අද වෙනකොට නැති වෙලා යන්න තිබුණා. බුද්ධදාස රජතුමාත් මුන්නමුරන පුස්තකාලයේ අසුරු කරගෙන දේශීය වෛද්‍ය ක්‍රමය හැදෑරුවා කියලා මානවයේ පරම්පරාගත ලියවි කීවල තියෙනවා. හරි? මුන්නමුරන පුස්තකාලය පරිශීලනය කළ බවට. එතකොට මුන්නමුරන පුස්තකාලය කියන්නේ දේශීය තනිකරම යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඥාන ගබඩාව. මේක පරිශීලනය කරපු ඉගෙනගත්තු බුද්ධඝාතතුමා ආයුර්වේදය කියලා පොතක් ලිව්වා. මොකද්ද ඉන්දියන් ව්‍යාප්තවාදයට තිබිච්ච ගැතිකම. හරි? මේ වෙද පොතේ තියෙන බහුතරය සිංහල බෙහෙත්. අනේ දෙයනේ එහෙම ලියපු එක බුද්ධඝාතතුමාට මත බුදුවාදත් වෙනවා. හරි? මේ වට්ටෝරු ටික පරිස්සම් කරලා තිබ්බට පොතක් ලියලා. හරි? නමුත් ඔහුගේ යටත් ඒ රජතුමාගෙත් යට තිබුණු චින්තනයේ සැඟවී තිබුණා ආයුර්වේද කියන ඉන්දියාවේ වචනය, සංස්කෘත වචනය. හා ව්‍යාප්තවාදය. ඒකෙන් පේන්නේ අපිට ඉන්දියන් ව්‍යාප්තවාදය කොච්චර තදට මේ ලංකාවේ තිබුණාද. මේ සංස්කෘත භාෂාව කියන එක අපි වර්තමාන ඉංග්‍රීසි වාගේ එකයි භාවිතා කරේ සංස්කෘත. සංස්කෘතට උගත තමයි උගතා. දැන් ඉංග්‍රීසි දන්න මනුස්සය තමයි උගතා කියලා කියන්නේ අපේ රටේ. වෙන රටවල නම් එහෙම කියන්නේ නැහැ. එතකොට ඒ විදිහට අසංක මහත්තයා අපේ වෙදකමේ පරාදීන යුගයේ ආරම්භුනේ විජයාවතරණයත් එක්ක. මම මෙතෙන් තව දෙයක් කියන්න ඕනේ. මේ කතා කරන දේවල් මානවයේ ස්වාමීන් වහන්සේගේ ධම්සරා මෑණියන්ගේ අදහස් වල ගොනුවකුත් එක්ක තමයි මේ ගොනුව මම කතා කරන්නේ. නැත්නම් මේ මගේ ස්වාධීන අදහස් නෙවෙයි. එහෙම කිව්වොත් ඒක වැරදි නිසා. දැන් ඉන්දියාවේ ඉඳලා ආර්ය ගෝත්‍රිකයෝ එනවනේ අපේ රටට විජයත් එක්කම අවිල්ලා දේවානම්පියස රජතුමාගේ කාලේ එනවා ආර්ය දහම බෞද්ධ දර්ශනය. එතකොට අපේ රටෙත් අනාර්ය ආර්යයන් වහන්සේලා ඉන්නවා. බෞද්ධ දර්ශනය තියෙනවා. ඒ වගේම අනෙක් දර්ශනත් ජෛන දර්ශනය තිබිලා තියෙනවා. නිගණ්ඨාගම තිබිලා තියෙනවා. නිගණ්ඨාගම, බ්‍රාහ්මනාගම, ඒවත් ශිවාගම ඒවත් තිබිලා තියෙනවා. ඒකට බෞද්ධ ආගමක් තිබුණා. නමුත් ආර්යව ගිහලා මේක රාජ්‍ය ආගම බවට අපට බෞද්ධ දර්ශනය දුන්නා. ඒක අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් අපට මේ ධර්මය හම්බෙන්න ඉස්සෙල්ලා අපි යක්ෂ ගෝත්‍රිකයෝ අපේ මේ සිව්හෙලේ හිටපු සිංහලයෝ බෞද්ධයෝ හිටියේ වැඩි හරියක්. අරගොල්ලෝ ඉන්දියාවෙන් ගෙනල්ල එක අපට දුන්නා. ඒ දෙනකොට ආර්ය පැවිද්දට අරිට්ට ඇමතිවරයා මහා ඇමතිවරයා තුරු එතකොට ඒගොල්ලෝ රිටිගල හිටපු යක්ෂ සේනාධිපතිව ඇවිල්ලා මහාන වෙනවා එතනදී. මහාන වෙලා මහා විහාරේ ඉන්නකොටත් මේ ආරිදාස මේ මහත්මයාගේ මේ පොතේ තියෙනවා මේක පැහැදිලිවම කියලා ආරිදාස සෙනවිරත්න මහත්මයාගේ ශ්‍රී ලංකා රාවණ රාජධානිය කියන පොතේ මේ කොහොමද මේ අපේ මහා විහාරය තුල කොටස් දෙකක් ඇති වෙනවා. එකක් තමයි යක්ෂ ගෝත්‍රික ගෝත්‍ර වලට සම්බන්ධ ස්වාමින් වහන්සේලා. අනික් එක තමයි ආර්යයන්ට ආර්ය ගෝත්‍රවල හිටපු ස්වාමින් වහන්සේලා. හරි?
එතකොට යක්ෂ ගෝත්‍රික ස්වාමීන් වහන්සේලාට ආර්යෝ එච්චර සැමති වුණේ නැහැ. මේක ආර්ය අනාර්යවාදයක් ඇති වුණා මෙතෙන්දී. ගිහිල්ලා අන්තිමේදී ආර්යයන්ගේ දහම සම්පූර්ණ නැහැ කියලා තමයි මේ අනාර්යෝ 84000ක් ධර්මස්කන්ධය ඉන්දියාවෙන් ගෙනාවා කියලා තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයේ ගෙනා. එතකොට ආර්යෝ හැබැයි නිවන් දකින්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම සූත්‍රයක් අවසානයේම තියෙන නිවන ගැන කතා කරලා. හැම මහා සාගරයේ වාගේ තියෙන ධර්මයේ පිරීලා තියෙන හැම වතුර පොදක්ම විලා තියෙන නිවන අරමුණු කරගෙන ආපුවා තමයි නිවන් සාගරයේ පිරීලා තියෙන හැම ධර්මයකම කෙරවල වෙන්නේ නිවනේ. බුදුරජාණන් නිකරුණේ කතා කරපු කෙනෙක් නෙවෙයි. කට ඇරියා නම් නිවන ගැන කතා කරලා තියෙන ඕනම දෙයකදී. එතකොට ලංකාව තුළ දේශනා කරපු බුදුහාමුදුරන්ගේ සූත්‍ර විසකුම්බන සූත්‍ර විදිහට තමයි පෙළ ගහලා තිබිලා තියෙන්නේ. එතකොට මේ විසකුම්බන සූත්‍ර වල නිවන තමයි තියෙන්නේ. එතකොට නිවන් දකින්න අපේ සිංහලයා දැනගෙන හිටියා දැනගෙන ඉඳලා තියෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා. ඒ ගිහලා අපිට ආර්ය අනාර්ය වාදී ඇති වෙලා ඊට පස්සේ ඕකේ හොඳම ලක්ෂණය පෙන්නේ මෙන්න මේ ආර්ය අනාර්ය වාදයේ කොතනද කියලා වයංගම්බර රජතුමා ආක්‍රමණයන්ට බයේ පලා ගිය වෙලාවේදී කුපික්ක තිස්ස හාමුදුරුවෝ අනාර්ය ගෝත්‍රික හාමුදුරු කෙනෙක් තමයි උදව් කරන්නේ. එයා උන්වහන්සේ යක්ෂ ගෝත්‍රික ගම්මාන වලට ගිහිල්ලා යක්ෂ ගෝත්‍රික නායකයොත් එක්ක කතා කරලා ඒ මලගම්බාරතුමාට සේනාව සපයලා දීලා දාන ටික හරි ගස්සලා දාන ගෙනාපුවම රාජභෝජනයේ විදිහට දීලා රජතුමා පෝෂණය කරගෙන අහපව රාජ්‍යත්වයේ පිහිටුවේ යක්ෂ මේ ගෝත්‍රිකයන්ගේ දේව ගෝත්‍රිකයන්ගේ හැකියාවෙන් තමයි මේ රාජ්‍යත්වයේ පිහිටවන්නේ. එතකොට මෙයා තේරුම් ගන්නවා මේ කැලෑවල වල ඉන්න අනාර්ය ගෝත්‍රික හාමුදුරුවන්ට අපි සලකනවා මදි. වයංගම්බරතුමා තේරුම් ගත්තා තමයි අබේගිරිය හදලා ප්‍රථම පෞද්ගලික ආරාම පූජා විදිහට පූජා කරන්නේ. එතෙන්දි තමයි ආර්ය අනාර්ය භික්ෂු වාදය කියන එක හැප්පෙන්න පටන් ගත්තා එතනදී. මොකද අනාර්යෝ හාමුදුරුවරු අර මහා රාවණයන්ගෙන් ලැබිච්ච දසවිධ ඥානය මේගොල්ලෝ අතේ තමයි තිබුණේ. වාරිතාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සටන් ශාස්ත්‍රය, මේ සිංහල වෙදකම ආශ්‍රය ශාස්ත්‍ර, වෛද්‍ය ක්‍රම පිළිබඳ ශාස්ත්‍ර, තාරකා ශාස්ත්‍රය, අභ්‍යවකාශ ශාස්ත්‍ර, ගුවන් යානා තාක්ෂණය මේ සියල්ලම තිබුණේ අනාර්ය ස්වාමින් වහන්සේලාට. එතකොට ආර්ය ස්වාමින් වහන්සේලා කිව්වා මේගොල්ලන්ට 84000 ධර්මස්කන්ධය තියෙන නිසා මේගොල්ලන්ගේ අඩුපාඩු අහගන්න තමයි මේගොල්ලෝ මේ ඔක්කොම මේවා චිරස්තීන විද්‍යා මේවා මේ වැඩකට ඇති නැති දේවල් කියලා මේගොල්ලෝ පල්ලෙහාට දාලා මේගොල්ලෝව නිකන් මේ හැලුවල් ලක් කළා. මෙතෙන්දී ඇතිවෙච්ච වාදයත් එක්ක ආර්යයන්ගේ අනාර්යයන්ට ගරු නොකරන රජවරු ආපුවාම අර අබේගිරියට මහා විශාල විදිහට කරදර කරන්න පටන් ගත්තා. නමුත් අබේගිරිය හාමුදුරුවෝ තමා වැව් ටික හැදුවේ. ගෘහ නිර්මාණ ශිල්පය කියලා දුන්නේ. හරි? මේ ඔක්කොම කළේ අනාර්ය ස්වාමීන් වහන්සේලා. අනාර්ය ස්වාමීන් වහන්සේට එපා වෙනවා මේ රට අන්තිමේදී. රාජ්‍ය අනුග්‍රහය නැතුව මේක කරගෙන යන්න බෑ තවදුරටත්. ඊට පස්සේ අනාර්ය ස්වාමීන් වහන්සේලා සංක්‍රමණය වෙනවා ඉන්දියාව හරහා චීනය ජපානයට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ තමා ගිහිල්ලා පසු කාලීනව ජගත්තලා නාලන්දා විශ්වවිද්‍යාල බිහි වුණු විශ්වවිද්‍යාල ප්‍රධාන ආචාර්යවරු වුණේ මොකද මේ රටේ තිබුණු මහා ධනස්කන්ධය වෙච්ච දැනුම අරන් ගියපු ස්වාමීන් වහන්සේලා ඉන්දියාව ඇතුළු රටවල් මහා හරසරින් පිළිගත්තා. අරගෙන ඔවුන් උපාධ්‍යාය තනතුරු දීලා ඒ විශ්වවිද්‍යාල බබලවන්ට තියාගත්තා. අපි අපේ අර ආර්ය අනාර්ය වාදය නිසා රාවණයන්ගේ තිබිච්ච දසවිධ ඥානය පිටරටට පන්නා දැම්මා. අපේ රජගොල්ලොමයි මේක කළේ. හරි? ඒ හරහා තමයි ගිහිල්ලා එතකොට දැන් අපි බලන්න මේ ටිබෙට් ස්වාමීන් වහන්සේලා ගත්තාම දලේ ලාමා තුල ඔය තියෙන භාවනා ක්‍රම වලින් දියුණු කරගෙන ධාන ප්‍රමාණය ගැන
ඒගොල්ලන්ගේ යම් යම් ලාමාවරුන් ලියපු පොත් තියෙනවා. එතකොට ඕරායක බලන්න පුළුවන් විදිහට කොහොමද ඥානෙ දියුණු කරගෙන තිබුණේ ඒ ලාමාවරු. ඒ දලේ ලාමාතුමා හම්බෙන් ඉස්සෙල්ලා එන රාජ්‍ය නියෝජිතයෝ කොහොමද ඕරායක තුලින් හඳුනාගත්තේ? මේක එන්නේ හොඳ වැඩ කරද මෙයා එන්නේ නරක අදහසකින් දෙන්නේ කියන එක ඕරායක තුලින් හඳුනාගත්තු හැටි. ඒ වගේ නිවනට කලින් තියෙන බොහෝ දේවල් වලින් වැඩගත්තු හැටි මහායාන දර්ශනය තුල තියෙනවා. ඒකත් බෞද්ධ දර්ශනය. එකම බුදුහාමුදුරන්ගේ දර්ශනය ඔය. මේ මහා අපි මේ දෙකෙන්ම අපි පෝෂණය වෙන්න ඕනේ. නමුත් හීනයානේ කියලා ප්‍රතික්ෂේප කළා තියෙන අපේම දෙයක් මම කියන විදිහට. මේක ගවේෂණය කරන්න සුදුසු මාතෘකාවක්. මම වැරදි නම් මට බැන්නත් කමන්නේ. එතකොට අපේ වේදකමටත් උනේ ඔන්න ඔය ටික තමයි අසංක මහත්තයා. විද්‍යාව තරණයේ ඉඳලම අපේ වෛද්‍ය ක්‍රමය ක්‍රමක්‍රමයෙන් ඉන්දියානු ව්‍යාප්තවාදයට යට වුණා. යට වෙලා අපේ සමහර තෙල්වට්ටෝරු එහෙම ආයුර්වේද බවටම පත් වුණා. නමුත් ආයුර්වේදයේ කොතනකවත් ඒ තෙල්වට්ටෝරු අදටවත් ඉන්දියාව තුල සොයාගත් නොහැකි. ගුලි වට්ටෝරු කිසිවක් ඒ ඉන්දියාව තුල නොමැති. අපි අද පාවිච්චිට ගන්න සියලුම බේත් වර්ග ආයුර්වේද වෛද්‍යවරුන් පවා 50%ම ආයුර්වේද වෛද්‍යවරු ප්‍රයෝජනට ගන්නේ දේශීය ගුලිකල්ක. දේශීය කසාය. එතකොට සාධාරණයක් නෑ නේද අසංක මහත්තයා අපේ රටේ තියෙන ආයුර්වේදය කියන එකට. අපේ රටින් ලෝකෙට විකුණන්න පුළුවන් ಜಾති දෙකයි තියෙන්නේ. එකක් බෞද්ධ දර්ශනය. අපිට සල්ලි හම්බ ගන්න පුළුවන් දෙයක්. නිවන් දකින්න වාගේම අපේ භාවනා මධ්‍යස්ථාන ඇති කරලා ආධ්‍යාත්මික සුවය විඳින්න පුළුවන් අරන් ඇති කරලා ඒ තුලින් විදේශ විනිමය අපිට ගන්න හොයා ගන්න පුළුවන්. අනික් එක තමයි අපේ දේශීය වෙදකම. වෙන දෙයක් කියන්න අපිට සල්ලි හම්බ කරන්න අපේ රටට කරන්න පුළුවන් දෙයක් මේ අසංක මහත්තයා තියෙනවද? පැහැදිලිව. සම්පත් දෙකයි තියෙන්නේ. එකක් ආගම එකක් වෙදකම. ඔය වෙදකමට ආයුර්වේදය කියලා කියන කල් ලෝකේ කවදාවත් ශ්‍රී ලාංකිකයන්ට නිසි තැන හම්බ වෙන්නේ නැහැ. මොකද ආයුර්වේදය කියන සන්නාම නාමය ඉන්දියාව අරන් ඉවරයි. එතකොට අපි ඉන්දියාවේ උපසංස්කෘතියක් විදිහට යන්නේ. අපේ මේ මහා සංස්කෘතියයි අපි මේ උපසංස්කෘතියක් බවට පත් කරන්නේ. මේවා වගකී යුත්තෝ හිතන්න ඕන දේවල්. මේවා රට කරවන යුත්තෝ මේ කට්ටිය හිතන්න ඕන දේවල්. මේ රටට ජනය ගලාගෙන එන්න නම් මේ කුඩා සිදුරු අහන්න ඕනේ. අපේ රටේ තියෙන සිංහල වෙදකම නම් ඇයි සිංහල වෙදකම කියලා කියන්න බැරි? කට ඇරලා කියන්න බැරි ඇයි? ඇයි සිංහල කියන නමට මෙච්චර නිග්‍රහ කරන්න මේ මිනිස්සු? ඇයි මෙච්චර බය අසංක මහත්තයා? හැබැයි දැන් මේ සීතරාවන වැඩසටහනත් එක්ක අලුත් රැල්ලක් හැදිලා තියෙනවා මේ අපි සිංහල කියන අනිවාර්යෙන් ඒක තරුණ රැල්ලක් තියෙනවා. අසංක මහත්තයා හරි සතුටුයි කියන්නේ මේ තරුණ ජවයත් එක්ක දැන් බලනකොට සමාජ මාධ්‍යවල එහෙම රාවණාට තියෙන බොහොම ඉඩකඩ බොහොම වැඩි. ඒක හොඳ අදහසක්. මම ඒගොල්ලන්ට තමයි මේ කියන්නේ. ඇයි මේ සිංහල කියන නම අපි සිංහල කියන අපිට තියෙන මේ හීනමානය මොකද්ද මේ? අනික හැම මිනිහෙක්ම කියනවා යාපනයේ මිනිහා කියනවා මම දමිලෙක්. මම දෙමළ මිනිහෙක්. දෙමළ මිනිහට අයිතිවාසිකම් දීපන්. සාධාරණ හේතුවක් නෙවෙයි මේ කියන්නේ. සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ හැමෝටම පොදු නීතියක් හා පොදු අයිතිවාසිකමක් තියෙනවා. හැමෝටම මේ රට අයිති. ඒගොල්ලන්ට කියලා අමුතු දෙයක් සිංහල බෞද්ධයන්ගෙන් නම් ගන්න දෙයක් නැහැ. සිංහල බෞද්ධය කියන බොහොම හොඳ මිනිහෙක්. ඒ හොඳ මිනිහෙන් තවත් දේවල් ඉල්ල ගන්න තරම් දෙයක් නැහැ. අපි ආධ්‍යාත්මික මිනිස්සු සිංහල බෞද්ධයෝ කියන්නේ. අපි අපිට ගැහුවක් ගන්නවා. එතකන් අපි සාමකාමී ජාතිය. හරි? ඒ වගේම එතකොට ඇයි අපි මේ සිංහල කියන නමට මෙච්චරම බය වෙන්න එපා. අපි සිංහල අපේ වෙදකම සිංහල වෙදකම. ආයි හෙළ වෙදකම කියන්න දෙයක් නැහැ. හෙළ කිව්වනම් අපි ආයි අර ගෝත්‍ර හතර ඉන්න ඕනේ. ගෝත්‍ර හතර එකතු කරපු තැන තමයි සිව්හෙළය සිංහලය උනේ. දැන් තියෙන රාවණ හැදුව සිංහලේ අපි ඉන්නේ. එහෙනම් සිංහල වෙදකම කියලා කියන්න පුරුදු වෙන්න. හරි? ඊට පස්සේ අපි දැනටමත් මේ දැන් අපි අද රාවණ ගැන කතා කරන්නේ කියන්නේ. ඇයි මේ පැහැදිලිව අද සමහරවිට පාර්ලිමේන්තුවේ පවා රාවණ ගැන ගවේෂණය කරන්න කියලා ඉල්ලීම් කරපු අවස්ථා තිබුණා. බොහොම ස්තුතියි ඒවා කරනවා. ඒවා තමයි කල යුතු දේවල්. හරි? ඒ වුණාට ඇයි දැන් මේ කතා කරන්නේ අපි? අපි දැන් ඉන්නේ බටහිර ව්‍යාප්තවාදයේ මිසක් ඉන්දියන් ව්‍යාප්තවාදයේ තුල නෙවෙයි. තේරුණාද?
අපි ඉන්දියන් ව්‍යාප්තවාදය හා චීන ව්‍යාප්තවාදය තුළ ඉන්න කල්ම අපි රාවණව කතා කළේ නෑ රජකාලේ. රජකාලයෙන් පස්සේ අපි යුරෝපීය ව්‍යාප්තවාදයට යටත් වෙච්ච දවසේ ඉඳන් අපි ඉන්දියන් ව්‍යාප්තවාදයෙන් දැන් නිදහස් වෙලා ඉන්නේ. තරමක් දුරට තාමත් එනවා අපේ නැව් එහෙම ගන්න තටාක එහෙම ගන්න ඉන්දියාවෙන් එනවා. තරමක් දුරට අපි ඊට වැඩි ලොකු ව්‍යාප්තවාදයකට යට වෙලා ඉන්නේ දැන් බටහිර ව්‍යාප්තවාදයට. ඉංග්‍රීසියාවෙත් මේ වෙළඳාම යන ගමන් පොඩ්ඩක් මේ අපි අර මාකට් ගිහිල්ලා යනකොට අල්ලපු ගෙදරට ගිහිල්ලා යන්නේ. ඒ අම්මා මාකට් එකට ගියා එන ගමන් පොඩ්ඩක් ගොඩ උනේ කියලා. ඒ වගේ ආපු ගමන් කියන අපි ඉතේ තියා ඉන්නේ. වාට අපිටත් හොරෙන් අරන් ගිය දේවල් කොච්චරද කියලා දන්නේ නැහැ. අපි විනාශ කරපු දේවල්ත් අපි අද කියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිටවත් හිතා ගන්න බැරි තරමක වටිනා දේවල් අරන් ගිහලා. බෑ අපිට හිතා ගන්න බෑ අපිට මිල කරන්න බෑ ඒවා. අපිට වෙච්ච හානිය. ඒක නිසා අද අපි රාවණයන් ගැන බය නැතුව කතා කරනවා. අපි පාලකයොත් රාවණයෝ ගැන කතා කරනවා. පාර්ලිමේන්තුවේ රාවණයන් ගැන කතා කරනවා. සිවිල් සමාජයත් රාවණයන් ගැන කතා කරනවා. බොහෝ දෙනෙකුට තමන්ට මේ බලය ලබා ගැනීමටත් විශාල මෙවලමක් රාවණයින් කියන්නේ. ඔව්. එතකොට අද අපි ඉන්දියන් ව්‍යාප්තවාදයට වැඩි බය නැහැ. ඒකයි මේ රාවණ ගැන කතා කරන්නේ. නමුත් ඉන්දියාවේ රාවණව ගිනි තියනවා. අපි ඉන්දියන් ව්‍යාප්තවාදයේ හිටියනම් රාවණ ගැන කතා කරන්නේ නැහැ. රාම තමයි. රාවණ පොඩ යටයි. නමුත් මේ වර්තමානයේදී ඉන්දියාව අපිට හරි ආදරෙයි. අපේ තරුණ ළමයි සින්දුවක් කිව්වහම මේවට මේ ගරු කරනවා, හරි ආදරය කරනවා. එහෙම එකක් නේ පේන්න තියෙන්නේ. මතක තියාගන්න ලෝකේ කිසිම රටක් අපට ආදරේ නැහැ. ආදරේ නැති වෙන්න හේතුවක් තමයි මේ ශ්‍රී ලංකාව මේ සිංහලයේ තුල මේ ලංකාව තුල ඔවුන්ට දැහැ ගන්න දේවල් ගොඩක් තියෙනවා. මහත්මයා අපි දන්නේ නැති වුණාට අපේ රටේ අද නම් දැන් දන්නවා අපට ලෝකේ වටිනාම කියන මැණික් තියෙනවා මෙහෙම. අපට අපි හොයාගත්තේ නැති වුණාට රත්තරන් තියෙනවමයි මේ පොළොව තුල. ඒවා ලෝකයා දන්නවා. අපි ගවේෂණය කරලා දැන් හොයාගත්තට ගොඩගත්තේ නැති තෙල් සම්පතක් අපේ කියනවට වැඩිය 10 ගුණයක්තර තියෙනවා. තෙල් සම්පත, ගෑස් සම්පත. එතකොට මේ රටේ මොනවද නැත්තේ කියලා කියන්නකො මට දැන්. මොනවද නැත්තේ? දේශගුණික කලාප ඔක්කොම තියෙනවා. නැත්තේ මේවේ වටිනාකම තේරුම් ගන්න නැති එක. අන්නේ හරක් තමයි නැත්තේ. මෙන්න හරක් කියන වටිනාකම තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතුන් නෑ අපේ රටේ. එතකොට ඔය හැම රටක්ම ඇවිල්ලා දැන් අපේ රටේ ගීතයක් හොඳයි අර මේවයි කියලා ගිහල්ලා කතා කරන්නේත් අපේ රටේ තියෙන දේශීය සංගීතය නැති කරලා දාන්න මිසක් අපේ රටේ තිබුණු අපේ රටට අනන්‍ය වූ අපේ රටට අනන්‍ය වූ සංගීත ක්‍රමය විනාශ කරනවා මිසක් ඒක මේ නැතුව මේ ඒක සංරක්ෂණය කරන්න කතා කරනවා නෙවෙයි මේ මෙතන තියෙන්නේ. අපේ රාවණ සංගීතය තුල තියෙන වැහි වසන්න පුළුවන් රාග. ඔව්. මේ රාගධාරී සංගීතයේ ඉන්දියාව තුළ බිහුණා කියලා මේගොල්ලෝ කිව්වට රාවණ 7 වීණාව තත්බාණ්ඩ අතරේ ලෝකයේ තිබුණු පළවෙනිම වීණාව හැදුවෙත් අපි වෙච්ච කොට එතකොට විජය ඇවිල්ලා ගොඩ බහිනකොටත් එදා චිත්‍රවස්තු පුරේ පංචතෝරේ නාදවාද්‍ය භාණ්ඩ හඬ ඇහුණා කියන කොටත් එතකොට ආතත විතත සුසීර ඔක්කොම මේ තෝරේ වාදක භාණ්ඩ ආතත විතත විතතාත ඝන සුසීර. හරි ඔය ඔක්කොම වාද්‍ය භාණ්ඩ තිබිච්ච ලංකාවේ මේ ඔක්කොම අර දැන් ආවනාත වීණාව අද හොයන්න තියෙන්නේ තරහෙන්නේ වෙන රටක ඉන්නේ. ඒ ඔක්කොම මංගොල්ල කාලා අපිව විනාශ කරපු නිසානේ වුනේ. හරි ඒකම තමයි මේ අදටත් කරන්නේ අපේ රටේ. දැන් අපේ රටේ මේ වසංගතයට බේත් හොයාගත්තු මුල් අවදියේදී අපට කරපු හරිය අපි දැක්කනේ. හරි වෛද්‍යවරුන් නමින් හරි පෙනී හිටපු මිනිස්සුන්ට අර බටහිර ගැති මිනිස්සු කරපු වැඩේ දැක්කනේ. මේක හරි නෑ මේ වෙදකම අපිත් එක්කම උස්සලා පොළවේ ගැහුවානේ. අන්තිමේදී මේ රැල්ල වැඩි ගිලා ආවට පස්සේනේ රජයට කරගන්න දෙයක් නැතුවනේ රජය කිව්වේ දේශීය ප්‍රතිකාරවලටත් දැන් යන්න කියලා. මුලින් කිව්වේ නෑනේ ඔය කතාව. හරි අදටත් මිනිස්සු නිරෝගීව ඉන්න දේශීය වෙද මහතුරුට එකතු වෙලා මේ කරපු ව්‍යායාමයේ තුලනේ 50% මං කියන 100%ම කියලා 50% බටහිර වෛද්‍යවරු කළා 50% විතර ආයුර්වේද වෛද්‍යවරු කළා දේශීය වෙද මහතුරුට කළා. දැන් මේ සිංහල වෙද මහතුරුන් පිළිබඳව සහ මේ වෙදකම පිළිබඳව මේ බෙහෙත් පිළිබඳව hina වෙලා කතා කරන අය හැමෝම ගෙදර හොරෙන් කොවිඩ් පැණියක් තියාන පුරව නේද? ඒක එහෙම තමයි මහත්තයා. දැන් සමහර ලොකුවට මේ අපි වෙස්ටර්න් බේත් විතරයි බොන්නේ යන්නේ සිංහල බේත් අපට බොන්න බෑනේ කියන කට්ටිය අද ඔක්කොම ගෙවල් වල දුම් හට්ටි අකිනාරම් කොළ හොයාගෙන එනවා මේ ගංගානේ. දැන් අකිනාරම් ගස් ඇත්තෙත් නෑ දැන්. ඒවා අඳ වෙලා ගිහිල්ලා දැන් මේ වෙනකොට.
ඉතින් එහෙම යුගයකට තල්ලු කරලා දැම්මා. මේ විශ්වය කියන්නේ මේ පොෂ් මිනිස්සුන්ට ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. ටික කාලයක් ඉන්න පුළුවන්. ඔවුන් ආපහු කරකෝල ගහනවා මේ ස්වභාව ධර්මය අල්ලා පොළොවේ. හරි එහෙම පොළොවේ ගහපු යුගයක් මේ තියෙන්නේ සේරම. ඒක නිසා නැවත අපේ රට සර්කල් එකෙන් අනිත් පැත්තට යනවා. ස්වභාවයේ ලෝකෙම ස්වභාවයේ පැත්තට හපව යනවා. එහෙමනම් අපි ඒ ලෝකයේ ගමන් කරන දිශාව හොයාගෙන මහා රාවණයන් මේ අපට දීපු වටිනාම දායාද වලින් එකක් අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා කොටසක් මේ සිංහල වෙදකම. වෙන කිසිම ශාස්ත්‍රයක සිංහල වෙදකම තරම් සුරක්ෂිත වෙච්ච දෙයක් නැහැ. විද්‍යාව තරණේ ඉඳලා විනාශ වෙච්ච දසවිධ ඥානය තුලින් සංගීත ඥානය කියන එක අද ඉතුරු නැතුව විනාශ වෙලා තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන අද වෙනකොට අපේ බෙර ටිකයි හොරණෑවයි විතරයි. අනික ඔක්කොම උම්මන් කොල්ල කාන ගිහිල්ලා උන්ගේ විදිහට අපිට ගෙනත් දෙන්න දුන්න ආයෙත් අනුරාධපුර පොළොන්නරු යුගය වෙනකොට පසු කාලේන අපිට ගෙනත් දුන්න අපේ දේවල් උන්ගේ කරලා ගෙනත් දුන්නා. අපිට ඉතුරු වෙලා තියෙන ඒතකොට අපේ ගුරුතුමා මං හිතන්නේ කියයි අංගම්පොර ශාස්ත්‍රයට වෙච්ච වැඩේ. අංගම්පොර ශාස්ත්‍රයටත් වෙලා තියෙන අපි නුවර යුගයේදී තමයි අංගම්පොර ශාස්ත්‍රයේ බිහිසුණු විදිහට ඉන්දියානු මේ දේශීය සටන් ශාස්ත්‍රات එක්ක අපි එකතු වුණා. අපි කලවම් වුණා. එතන අපිට ඒකත් ඒකෙත් කොටසක් අපිට නැති වෙලා ගියා. එතන අපි කලවම් වුණා. ඒ අපේ දසවිධ ඥාණයෙන් අපිට ලෝකෙට ගෙනියන්න පුළුවන් එකම ඥානයයි තියෙන්නේ වෛද්‍ය ඥානය, මේ සිංහල වෙදකමේ ඥානය. මේක මේ පරපුරේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න, මේ ඉන්න පාලක පන්තිය තේරුම් ගන්න, මේ රටෙන් අපට විකුණන්න පුළුවන්, අපට දැනට විකුණන්න පුළුවන්. මොකද අපට රත්තරන් හොයලා ගන්න තරම් අපට තාක්ෂණය නැහැ. දැන් ගත්තොත් එහෙම අවය ආදරයට එන්නේ ඒවට තමයි. හරි. දැන් පාලකයන්ට පුළුවන් කිසිම මහන්සියක් නැතුව ඒ දෙක විකුණන්න. එකක් බෞද්ධ දර්ශනය තුළ තියෙන භාවනා ක්‍රම පිළිබඳ දැනුම ප්‍රායෝගික කරලා විකුණන්න පුළුවන් ටුවරිසම් කියන සංකල්පය හරහා. සිංහල වෙදකමේ තියෙන බෙහෙත් ඉතා ප්‍රත්‍යක්ෂ අත්බෙහෙත් ප්‍රත්‍යක්ෂ ස්ථිරසාර විසඳුම් දෙන බෙහෙත් පුළුවන් අපට මුළු ලෝකයේ තුරාම ප්‍රචාරය කරන්න. ඒකට සුළු දෙයයි කරන්න තියෙන අපට හොඳ රසායනාගාර පද්ධතිය ලංකාවේ හදන්න ඕන. අපි බේතක් හලා දුන්නාම මෙන්න මේකෙන් මේ ලෙඩේ සනීප වෙන රසායනික જાතිය තියෙනවනේ කියලා පෙන්වුම් කරන්න පුළුවන්කම දෙනවා. අපට සර්ටිෆිකේට් එකක් දෙන්න. එතකොට වෙද මහතුරු ටික ඒක අතුරු ගම නෑයි. රජයක් ඕනෙත් නෑ. රජයට සල්ලි හම්බෙ ඩොලරේ. වෙද මහතුරුම කරයි. අපිට තියෙන එකම අපි බේතක් හදපුවාම ඒක ඇනලයිස් කරගන්න තැනක් නෑ අපිට. මේකෙන් ඇත්තටම මේ ලෙඩේ සනීප වෙනවද? ලෝකයේ පිළිගත් රසායනික සංයෝග තියෙනවද? යහවල් ලෙඩේ සනීප කරන්න. ඒක තියෙනවා නම් මුළු ලෝකෙම අපිට ජය ගන්න පුළුවන්. මේ වෙලාවේ මම කියන අසංක මහත්තයා රාවණ සත්‍ය අසේල ගුරුතුමා කියනවා වගේම මේ විශ්වයේ පාලනය කරන ශක්තියින් අතරින් හෙළය පාලනය කරන මේ සිංහල ද්වීපයේ සිංහලයේ පාලනය කරන ප්‍රධාන අවිය තමයි බලවේගය තමයි රාවණ ශක්තිය. හරි? ඊට පස්සේ තවත් ශක්තියින් තියෙනවා. අපි ඒවා ශක්තියන් විදිහට පිළිගන්නවා. සුමන සමන් දෙවියන් වහන්සේ, දැඩිබුඩ දෙවියන් වහන්සේ, සෝනියම් දෙවියන් වහන්සේ, ඒ අපේ එන දේශීය දෙවිවරු අපිට ඉන්නේ. ඔවුන් තමයි අපිව ආරක්ෂා කරන්න කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසය තමයි ශක්තියක් වෙන්නේ. හරි? මේ රාවණගේ ශක්තිය එදා අපිව ලංකා ඉතිහාසයේ පූර්ණ විදිහට කරදරයක් නැතුව යටත් කරගන්න කාටවත් පුළුවන් වුණාද? සුද්දොත් හිටියේ 2018 සුද්දන්ට ඉන්ද වෙන්න ගැහුවා. කැප්පටි පොල්ලා සුද්දාට ඉන්ද වෙන්න ගැහුවා. එල්ලිලා හිටියේ සුද්දා. මොල්ලි ගොඩගේ පිහිටයි එක්නැලි ගොඩගේ පිහිටයි නැත්තම් සුද්දා ඒ වලින්මයි රටින් දාලා යන්නේ. අපේ රට පාවා දෙන්නන්ගේ ප්‍රසිද්ධ රටක්. එදා විභීෂණයන් පාවා දුන්න තමන්ගේ සහෝදර වූ රාවණව. එදා ඉඳලා ඒ සාපෙද කොහෙද අපේ රටේ හොඳ මිනිස්සු සේරම පාවා දෙනවා මේ තව කොටසක් අපේ මිනිස්සු. ඒක තමයි 18 කරල්ලට උනේ. 48 1080 කරල්ලට උනේ ඒකයි. සුද්ධෝ ඒක අතර කාලේ අල්ලගෙන හිටියේ බොහොම අමාරුවෙන්
අන්ලා උන්ට දාලා යන්න උනා අන්තිමටම ඉන්දියාව වගේ මහරාජ්‍යයක් දාලා යන වෙලාවෙත් අපේ නිදහස් හම්බුනේ නිකන්. අපේ මුතුන් විතර ලේ හෙලපු හින්දා උන්ට බැරි වුණා ඒක පාලනය කරගන්න. අපේ මේ මිනිස්සු පාරේ වැඩට ගියේ නැහැ. වත්තේ වැඩට ගියේ නැහැ සිංහලයා. ඒකයි ගේන්න උනේ අකුණු ඉන්දියාවෙන් කම්කරුවෝ. අපි එහෙම අභිමානවත් ජාතියක් ඒකයි ඉඳන්ම. සුද්ද රට අල්ලගත්තට උට උනේ විදිහට අපි වැඩට ගියේ නැහැ. බලහත්කාරයෙන් වැඩ ගත්තා මිනිස්සු. එහෙම අභිමානවත් ජාතියක් මේ සිංහල ජාතිය කියන්නේ. හිතාව හදවතේ තියෙන සියලු දේවල් කිසිම සීමාවක් නැතුව මම හිතන්නේ කියන්නට පුළුවන් මෙවැනි තැනක් නිර්මාණය කරලා දීලා තියෙන මේ හදවතේ කකියන දේ ඇත්තටම මේ ඇත්ත කතා කරන්නේ. ඇත්තට අසංග මහත්තයා මේ මම හැමදාම කියන කතාවක් තමයි මේ සියත රුපන් වැඩසටහනට මම කවදා ආරාධනය කළත් ඊටාම දුර බැහැලා වුණත් ඉන්නේ බොහොම සතුටින්. ප්‍රියන්තකාරී අපෙරුම් මහත්මයා ඇතුළු මේ අපේ බාලසූරිය මහත්මයා ඇතුළු ඔබතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ අපේ කටවල් බැඳලා අත් බැඳලා එතුමාත් මේව නම් කියන්න එපා මේවා ටිකක් කතා කරමු නේද කියලා කවදාවත් අපිට කියලා නැහැ. ඍජු අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් මම එතන වාඩි වෙන්නේ නැහැ. කවදාවත් මගේ කතාවක් බොහෝම දරුණු දෙයක් කිව්වොත් මිසක් කපලත් නැහැ. ඒ හින්දා මම ස්තුතිවන්ත වෙනවා සියතට. සියතේ අධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ ඇත්ත රටට කියන්න අවස්ථාවක් දෙන එක මේ මහා රාවණයන්ගේ ශක්තියේ ඔබතුමාලට පැවරිලා තියෙන කොටසක්. මට පැවරිච්ච කොටසකුත් තියෙනවා. අසේල ගුරුතුමාට පැවරිච්ච කොටසකුත් තියෙනවා. අපි මේ කරන්නේ අපිට පැවරිච්ච කොටස. මේ වෙලාවේදී අසේල ගුරුතුමානි මගේ මෙතෙන් තියෙන සම්පත්දායකයන්ගේ ජීවිතවලට කොයි වෙලේ අනතුරු වෙයිද දන්නේ අපට අදාළ නැහැ ඒක කරන්න. හරි අපට අදාළ නැහැ. අපිට තියෙන්නේ අපි මේ මෙහෙට ආපු කාර්ය කරලා හපව යන්න ඒ කාර්යයට සත්සිතින් උපකාර කරන ඒ සත්සිතින් ඉඩ දෙන සියත කාර්ය මණ්ඩලයට ස්තුතියි ඇත්තටම. මම හිතන්නේ මෙද මහත්තයා කිව්වා වගේම අසේල ගුරුතුමාගේ කාර්ය වෙනුවෙන් වෙන්වෙන වෙලාව බොහොම නිහඬව බලන් ඉන්නේ කොයිතරම් අදහස් ආවත් කිසිම වෙලාවක අසේල ගුරුතුමා මේ මැදිහත් වෙන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන පාලනය. මම හිතන්නේ අධ්‍යාත්ම ගවේෂණය කියන කාරණාවේ නියම සත්‍ය ඔබතුමා පෙන්눔 කරනවා. දැන් ඔබතුමාට අවස්ථාව. දැන් අපි අපේ වෛද්‍යාචාර්යතුමා ඉතාමත් යහපත් ආකාරයකට අපේ ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන්න ඒ වගේම සමස්ත ප්‍රජාවක් දැනුවත් කරන්න කතා කළා. ඒ වගේම අප දන්නවා අප බොහෝ වෙලාවට අප හඳුන්වන සූර්ය වංශිකයා ඉරින් හඳින් වැඩගත්ත ඉරින් හඳින් ඉපදුණු අය කියලා. මේකල විශාල අපි ඒ අවබෝධයක් ලබන්නට ඕන මේක ඇයි මෙහෙම ඒ එක ජාතියකට ඇයි මෙහෙම තවත් ඉන් පසු විවිධ ජාතීන් අපි උදාහරණයකට ජපාන් ජාති ගන්න එහෙම ගත්තොත් ඒ අයත් මේ සූර්යයා සමග ලොකු සබඳතාවයක් සහයින් මේක කරනවා. නමුත් අප මේ සිව්හෙලේ යක්රක් දෙවුනා කියන මේ පොළ මේ සිව්හෙලේ මිනිසයන් ඇයි මේ සූර්යයාත් සමග මෙපමණ විශේෂයෙන් අපේ මහා රාවණයන් පිළිබඳ කතා කරනකොට මම ඔබට කිව්වා මේ විශ්වයේ මේ උපත පිළිබඳව මහා විශ්වයේ විස්මිතම උපතක් තමයි මහා රාවණයන් කියන්නේ. ඒක ඊටම ගැඹුරු අවබෝධයක් සහිතව අප කතා කළ යුතු දෙයක්. මෙතෙන්දී අපේ ශරීරය පවතින්නේ ඒ වගේම අපේ ශරීරය නඩත්තු වෙන්නේ පවතින්නේ විනාශ වෙන්නේ සහ මේ කියන්නේ භෞතික ශරීරය කියන්නේ. ඒ සියල්ලටම ප්‍රධාන මූලය තමයි මේ සූර්යයා කියන්නේ. ශක්තිය. එතකොට මේ සූර්යාගේ ඒ කියන ජීව ප්‍රාණ ශක්තිය දැන් අපි යම් විදියකට නාමකරණය කරලා තියෙනවා ප්‍රාණ ශක්ති භාවනාව කියලා. ප්‍රාණ ශක්ති භාවනාව අපේ ශිෂ්‍යයන් සහ අපේ මේකෙදි මේ අමුතු අద్භූත හෝ වෙනත් දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක තමයි අපේ ඒ මහා රාවණන්ගේ ඒ පුලස්ති ඍෂිවර කාලේ ඉඳලම මිනිස්යන්ට ගත සිත මිනිස්යා තුළ ජීවත් වෙලා ඉන්නකොට මේ පෘථිවි තලයේදී මේ ගත සිත අවබෝධ කරගන්නට දුන්නු විශාලතම ප්‍රඥාව මේ දානය ප්‍රඥා දානයක් ඒක ප්‍රඥාවේ දානයක්. එතකොට මෙතනින් අපි කරන්නේ ශරීරය ඇසුරු කොටගෙන මේ සිතේ ස්වභාවය අවබෝධ කරගන්නවා. එතනදී ස්වයන් ප්‍රඥාවකටපත් වෙනවා. මේ ස්වයන් ප්‍රඥාවටපත් වුණාට තමයි අපි ඍෂිවරු, යෝගීවරු සහ භාවනා යෝගීන් කියන්නේ. ඉතින් අපේ ඒ පුලස්ති ඍෂිවරයාගේ ඉඳන් ඒ අපේ මුතුන් මිත්තන්
මහා විශාල ප්‍රමාණයක්. අපට නම් වශයෙන් ඉලක්කම් වශයෙන් කියන්නට බෑ. සියලු දෙනාම ආධ්‍යාත්මයෙන් පෝෂණය වූ ධානලාභී අය. එතකොට මේ කියන අර දස ප්‍රඥාවේ වෙදකම ඒ වගේම මේ සියල්ල ගගන තාක්ෂණය ජ්‍යොතිෂය සටන් ශාස්ත්‍රය මේ සියල්ලම අවශ්‍යයි මනුෂ්‍ය ජීවියෙක් විදිහට මේ ජීවිතය ගත කරන්නට. ඒ යුගයේ ඔහු තමයි ඔහුගේ ශරීරයේ වෛද්‍යවරයා. ඒකට ඔහු තමයි ඔහුගේ ආධ්‍යාත්ම වේද. මොකද අවබෝධයට පත් නැත්තේ. එතනින් එහාට අපි පෞල් සමාජයක් විදිහට ගත්තම අපේ අපේ අතීතයේ තම ගෙදරක අපේ මව පියා තමයි ගෙදර අපට ආධ්‍යාත්මික උපදෙස් දෙන්නේ. ඒ වගේම අපට රෝගයක් බාධයක් මේ වුණොත් ඒ මුල් ප්‍රතිකාර කරන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රතිකාර කරන්නේ. ඒ විවිධ කටයුතු අපට උරුමයෙන්ම ලැබුණු දෙයක්. ඉතින් ඒ වගේම අප මේ සූර්යයා පිළිබඳ අවබෝධය, සූර්ය ශක්තිය පිළිබඳ අවබෝධය මහා ගැඹුරින් මේ අවබෝධ කරගත්ත જાතියක්. ඒ නිසා තමයි අප මේ කුෂිකර්මාන්තයට මේ සූර්යාගේ ගමන් රටාව අනුව මේ මොකද සූර්යාගේ ගමන් රටාව සහ සූර්යාලෝකයත් සමග තමයි අපේ ශරීරයේ තිබෙන මේ අපි කතා කරන්නේ මේ ඕරායක කියන එක. මේ ඕරායක කියලා කියන්නේ අපේ ශරීරයේ තිබෙනා වූ මේ ආලෝක ප්‍රභා මණ්ඩල තියෙනවා. අපි කියන්නේ මේවට කම්පන කෝෂ කියලා. විවිධ Hindu අය කියන මේවට චක්‍ර එහෙම කියලා. නමුත් මේක කම්පන කෝෂ. මේ කම්පන කෝෂයක් කියන්නේ අපට මසැසින් දකින්නට පුළුවන් අවයවයක් හෝ ඉන්ද්‍රියක් නෙමෙයි. මේක ශක්තියක්. මේ ශක්තිය සූර්යාගේ ඒ අපට ප්‍රාණ ශක්තිය හරහා මේ කියන්නේ ඔක්සිජන් වායුව ගැන නෙමෙයි. ප්‍රාණය ගැන. ඒතර මෙන්න මේ ප්‍රාණය අප ජීවත් වෙලා එනකොට මේ භෞතික ශරීරයට භෞතික ශරීරයේ නිර්මාණකරුවා බවට පත් වෙන්නේ මේ සියල්ල රැගෙන ඉන්නේ මේ ප්‍රාණ ශක්තියත් සමග එක් වූ ශක්තියක්. එතකොට මේකෙදි මේ සූර්යාගේ වර්ණ රටාව අනුව තමයි අපේ ශරීරයේ තියෙන මේ කම්පන කෝෂවල වර්ණයන් උද්දීපනය වෙන්නේ. මෙන්න මේ කියන වර්ණයන් උද්දීපනය වීම සහ ඒකේ කම්පනය, ඒකේ හැසිරීම රටාව අනුව අපට අවබෝධ කරගන්න පුළුවන් මේ ශරීරයේ මේ ස්ථාන දුර්වල වෙලා තියෙනවා. මේ ඉන්ද්‍රයන්ට බලපානවා. එතකොට මේ සූර්යාගේ ආලෝක ශක්ති ප්‍රභවය අනුව ධානලාභීවරයෙක්ට ඔහුව දැක්කම මේක මේ අර මුලාවක ඉන්නවා සමාජය මේ අර වීඩියෝ වලින් දුරකථන වලින් එක එක්කෙනාගේ ඕරා බලන්න කියලා. ඉතින් මටත් ඔය ගොඩක් පිටරට අය කතා කරනවා මෙහි ඉඳන් එහෙ ඕරා එක බලන්න කියලා. ඒක එදාට හරි. මම මේ කියන්නේ මේ යුග ගානකදී හරි. මොකද මේක මේ ශක්තිතල විකෘති වෙලා තිබෙන්නේ නැහනේ. දැන් අප මේ කියන මේ ධානලාභී අපි ඍෂිවරු යෝගිවරු ඉන්න කාලවල වල අපේ මේ පෘථුවියේ තිබුණු මේ ස්වභාවික ශක්තියින් වලට විකෘති ශක්තියින් විකෘති දත්ත ඇතුල් වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා අද එවැනි තැනකටපත් වෙන මහා විශාල ශක්තියක් ධ්‍යාන ශක්තියක් ලබා ගන්න ඕන. එහෙම නැතුව මේ අපට මේ එහෙම ඒක මුලාවක් මිසක් ඒක සත්‍යතාවයක් නෙමෙයි. අද වෙනකොට අපි දන්නවා අපි මේ සංඛ්‍යාත මේ රූප ආයනී ගුවන් විදුලි මේවා ස්වභාව තුළ තිබුණු ශක්තියක් හරහානේ යවන්නේ. කියන්නේ මේවා එකට එක වෙනස්. ඒ වගේ තමයි මම ඔබට කියන්නේ. අර දැන් අපි කොහොමද දැන් මහා රාවණයන් අවබෝධ කරගත්තේ මේ මහා ප්‍රඥා දැනුම මේ විශ්වයේ ගැබ් වෙලා තිබෙනවා. මේක අවබෝධ කරගන්න පුළුවන් ඒ සුසර කරගත්ත මනසකට. එතකොට ඒක කාලයෙන් කාලය ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට මේ අප කතා කරන මේ ඖෂධ අප ගැන කතා කරන්නේ වෙදකම ගැන. එතකොට මේවා වෙනස් වෙනවා. දැන් අපට තිබුණේ මේ අපි අවබෝධ කරගත්ත ඒ ශරීරය පිළිබඳ විද්‍යාව පිළිබඳ ඒ අවබෝධයන් යුගෙන් යුගයට විවිධ විදියට වෙනස් වෙනවා. මොකද මේක වෙනස් වෙමින් යන ලෝකයක්. සියල්ල වෙනස් වෙනවා. එතෙන්දී අර අවබෝධයටපත් වන එකල අප ධ්‍යාන වෙදකම සහ අපේ මේ සිංහලයේ වෙදකම තුල ආධ්‍යාත්මය කියන දේ එකට බද්ධ අර කාසියක දෙපැත්ත වගේ. දැන් කාසියක එක පැත්තක් කඩතොළු සහ මොනවාල් වුණොත් ඒකේ වටිනාකම නැති වෙනවා වගේ මෙන්න මේ කියන අපේ වෙදකමෙන් මේ ආධ්‍යාත්මික කොටස කියන එක හැලුණා. ඉතින් මේ වෙදකම් අපි දන්නවා අපි වෙද මහත්තුරු අපි දැන් එක පැත්තකින් කියනවා අපේ ඒ පරම්පරාව මේ අපේ මේ අංගම්පුර කියන සටන් කලාව තුල අංගම්පුර සටන් ශිල්පී කියන්නේ ඔහු ධානලාභියෙක් මට්ටමට එන්න ඕන. ඔහු ඒ වගේම වෛද්‍යවරයෙක් මට්ටමටත් එන්න ඕන.
මොකද වෙදකම, නිල වෙදකම, නක්ෂාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය මේ ඔක්කොම හදාරන එකට කැටි වෙච්ච දෙයක්. මේක මහරාවණයන්ගේ මේ දැනුම් පරාසය, පුරාතරිසිගේ දැනුම් පරාසය. එතකොට මේ සියල්ලේ යම් යම් මට්ටම් වලින් අවබෝධ කරගත්ත අය ඉන්නවා. ඒ නිසා මම විවිධ සමාජ මාධ්‍ය ජාලාවලත් මම මේ අපේ මේ වැඩසටහන වලත් කතා කරලා තියෙනවා. මේ අපට මේ නිසා මේ භෞතික වෙන අභියෝගයන් වලට මේ වසංගත, ලෙඩ රෝග, යුද්ධ අරම මොනවාවත් මේ අපේ මේ සිව්හෙලේ මේ මිනිස්යන්ව ඒ වලින් මේ යටපත් කරන්න, පරාජය කරන්නට බෑ. මේක අපේ ඥාන වලින්ම එන ඒ නිසා මේක අපට හැලුනේ මේ ආධ්‍යාත්මික ඥාන කොටස. ඒ කියන්නේ මොකද ඒක ඉතා සූක්ෂම විදියට වෙනත් මතවාද, වෙනත් ආධ්‍යාත්මික සහ ආගමික සංකල්ප මේ කලවම් වුණාට පස්සේ අපි අපිට තිබුණ අපි දැන් කුෂිකර්මාන්තයේ ආධ්‍යාත්මික කොටස දැන් නැහැ. අපි ගත්තොත් ඒ කියන්නේ දැන් නැහැ කියන්නේ නැත්තරම නැති වෙලා නැහැ නෙමෙයි. යම් ඊටමත් සුළු සංඛ්‍යාවක් දැන් අපේ වෛද්‍යවරු ගත්තත් අපේ වෙදකම, අපේ සිංහල වෙදකම තුල වුණත් අර සමහර බොහෝ දෙනෙක් වට්ටෝරු වලටම සීමා වෙලා ඉන්නවා. ඒ වට්ටෝරු වලටම සීමා වෙලා ඉන්න වෙලා තියෙන්නේ අර කියන ධානා තත්වයන්. යම් කිසි ප්‍රමාණයකටවත් මේකේ ආධ්‍යාත්මික ගුණය ගැන අවබෝධයක් නැති නිසා සහ ඒක ප්‍රායෝගිකව අදාළ කරගෙන නැති නිසා. නමුත් අපේ ඒ වෛද්‍ය ක්‍රමය තුල අපිට උරුම වූ ඒ සිංහල අපේ මේ වෛද්‍ය ක්‍රමය තුල අපි ආධ්‍යාත්මිකව ඒ දේ අවබෝධ කරගත්ත ප්‍රමාණයන් අනුව අපට මේට වඩා මේ අපට දැන් යම් මට්ටමකට දැන් හිස ඔසමින් අපි කියවනේ ස්වර්ණමය යුගය. ස්වර්ණමය යුගය කියන්නේ අර දසබිල බල ප්‍රඥාවේ ඊටාම උසස් තත්වයට පැමිණෙනවා. ඒ පැමිණෙන්න නම් ලෝකයේ මෙවැනි දේවල් සිද්ධ විය යුතුමනේ. අප දන්නවා අයහපතේ අවසානය වන තැනින් තමයි යහපතේ පටන් ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ අයහපත් කියන දේවල් අප කතා කරනවා. අපි දැන් විවිධ මාධ්‍යවල එක කොටස් අරන් කතා කරාට අපට රෝග පීඩා, වසංගත, භූමිකම්පය මොකද මේ සියල්ල සිදු වෙන්නේ මිනිස්යාගේ මනස, චිත්ත ශක්තිය, චිත්තා වේගවල තියෙන අසමබරතාවය නිසා. එතකොට මෙතන ප්‍රධානම දේ තමයි ඒ නිසා තමයි අර දස බල ප්‍රඥාවේදී මේ ධාන මේ විෂය ධාන ශිල්ප පිළිබඳව අපට හෙළ යෝග ශාස්ත්‍රයක් තිබුණේ. මේ හෙළ යෝග ශාස්ත්‍රය අපගේ අංගම්පොර ශාස්ත්‍රය තුල දැන් අංගම්පොර වුණත් අපේ මේ අංගම්පොර කියන නමත් හැදුනේ මෙතුමා කියපු විදිහට මේ ඔය නුවර යුගයේ විවිධ රජවරුන්ට තමන්ගේ මේ ඒ සටන් ඇත්තටම මේක කෙනෙක් නසන්නට පමණක්ම මේ හෝ වෙනත් අභියෝගවල දෙයක් නෙමෙයි. මේක ධානාගත යෝගිවරු තුල තමයි මේ ධාන අංගම් කියන එක පසුව හඳුන්වලා දුන්නේ. නමුත් ඒටත් ඉස්සලා ඉන්නේ මේකේ ගැටුම කියන අර්ථයෙන් ආපු මේ ගස්ට ගැටන කියන එක ගුස්ති වෙලා ගස්තියෝම විවිධ නම් රාශියක් තියෙනවා. ඒකෙන් අන්තිමම එක දැන් අපි මේ පාවිච්චි කරන දේ තමයි මේ අංගම් පොර. ඒ කියන්නේ මේ ඇඟෙන් කරන පොරය කියලා කියනවා. ඉතින් මේක අර විවිධ කාලවල අපේ සටන් ශිල්පීන් ওই දකුණු ඉන්දියාව සහ විවිධ පළාත් වලට විවිධ රටවල් වලට ගියා. ඒ ගිහිල්ලා මේක ඒ රටවල් වල ඔවුන්ට අපි නිකන් අද විදියට ගත්තොත් එimhe ඔවුන්ට යම් කාර්යයක් කරන්නට ඕන පවතින්නට. මොකද ආගන්තුක ප්‍රදේශ සහ පරිසර මිනිස්යන්නේ. ඒ නිසා ඒගොල්ලෝ Taman දන්න වෙදකම වේවා, සටන් ක්‍රම වේවා, සංගීතය වේවා ඒ පළාත්වල ඔවුන් ගුරුවරු විදියට ඒවා ප්‍රචලිත කරමින් ඔවුනුත් යැපෙමින් මේක එන්පස්සේ දැන් ඒ ස්ථානවල ඒ භූමිවල ඉන්න අය මේක ගන්නෙ තනි කරම වෙනත් ව්‍යාපාරික හෝ වෙනත් රටක් යටත් කරගන්න හෝ ව්‍යාපාරික භෞතික අරමුණක් වෙනුවෙන් පමණයි. නමුත් අපේ මුතුන් මිත්තන්ගේ විශේෂයෙන් අපේ මේ පරම්පරාගත මේ අපේ දෙවිවරු බවට පත් වුණේ උතුම් මිනිසයන් මේ අපට දායාද කළ දුන්නේ භෞතික කාරණා හෝ නිකන් වෙනත් දෙයක් ඉටු කරගන්නට නෙමෙයි, ගැඹුරු ආධ්‍යාත්මික සුවයක් අවසන් නිවන අවබෝධ කර ගැනීමට අපට මඟ පෙන්වීමක් විදියට එතෙක් පෘථුවිය තුල ජීවත් වෙනකොට එන අභියෝග වලට බිය නොවි සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න නිවැරදි ආහාර, නිවැරදි සෞඛ්‍ය පුරුදු, නිවැරදි සටන් ක්‍රම, සංගීතය. මොකද අපේ සම්පූර්ණ ශරීරය කියන්නේ අපේ නර්තනයක් සහ රිද්මයක් තියෙනවා. එතකොට අපේ ශරීරය තුල තියෙන රිද්මය කියන අපේ ලේ ගමන් කරන රිද්මයක් තියෙනවා. හුස්ම ගන්න රිද්මයක් තියෙනවා. අපේ මේ
ඇතුළේ තියෙන ආපෝ ධාතුව ගමන් කරන රිද්මයක් තියෙනවා. මේ රිද්ම වල වෙනස ඇති වෙන්නේ අර සූර්යයා සහ චන්ද්‍රයාගේ ගමන සහ අප ඒකත් එක්ක කොච්චර ඒකාබද්ධ වෙනවද කියන එක. මේක හොඳම හේතුව තමයි අපි දැන් අවදි වෙන වෙලාවට නෙමෙයි අවදි වෙන්නේ. උදෑසන ආහාර ගන්න වෙලාවට නෙමෙයි ආහාර ගන්න. අපි වැඩපල කරන්න ඕන වෙලාවට නෙමෙයි ඒක කරන්නේ. අපි නින්දට යන්න ඕන වෙලාවට නෙමෙයි නින්දට යන්නේ. ඊටාම හොඳ තැනකට ඔබතුමා ආවේ. ඒ නිසා මේ කාරණාව අවසාන වටේදී තුන්වෙනි වටේට තියාගමු කියලා ඉල්ලීම කරනවා. මොකද මේ සෝබා දහමත් එක්ක ඔරලෝසුව කැරකෙනකොට අපිට සිද්ධ වෙනවා මේ වටේ අවසන් කරලා අපි පුංචි විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ පැහැදිලිවම ඒ පිළිබඳව සාකච්ඡා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව අමරණීය මහරාවන ලේ උරුවේ සත්‍ය කතාව කියද්දී ලේවලටම මේ කාරණාව දැනෙනවා. එව නැතුව මේක මේ මවාගත්ත කාරණාවක් නෙවෙයි. මේ ඇත්ත කියද්දී මේ සංසාරගත බැඳීම් එක්ක තමන් තුළ තියෙන දේවල් මහා ශාල දැනුම් සම්භාරයක් මේ කෙටි වෙලාවක් ඇතුලේ මෙහෙම කරලා සීමා කරලා මේක එළියට දාන්න කියන එකත් එක්තරා විදිහක ලොකු අපහසුතාවයකට පත් කිරීමක්. නමුත් ඉතින් මේ ලැබී තිබෙන කාලය ඊටාම වටිනවා. ඒ නිසා ඊට ඉක්මනින් අපි අර හරි වෙලාවට ආහාර ගන්නේ නැහැ. හරි වෙලාවට අවදි වෙන්නේ නැහැ. හරි වෙලාවට නිින්දට යන්නේ නැහැ. එහෙම පිළිවෙලක් තිබිච්ච මිනිස්සු ඇයි එහෙම වුණේ? අවසන් විනාඩි කීපය අපේ අංගම්පුර ආචාර්ය ආධ්‍යාත්ම ගවේෂක අසේල ගුණරත්න මහත්මයාට අවස්ථාව ලැබෙනවා. ඔව්. දැන් අපි දන්නවා අපි අහලා තියෙනවා හිරුට කලින් අවදි වෙනවා. ඒ වගේම අපි අවදි වෙන්නේ සාමාන්‍ය 3-4 වෙනකොට අපේ ගම්වල අපේ නිවාසවල මේ අවදි වීම සිදු කරනු ලැබුවා. මේකට ඒක හේතුවක් අපි යෝගාවචර විදියට අපි මේ කල්පනා කරොත් 12යි 1 කියන්නේ සූර්යාගේ ආලෝකය පෘථුවියට වැටෙන ගමනේ මුලාරම්භය. මේක දේශෙන් දේශ රටින් රට මේ භූ විෂම තමයි වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ කියන්නේ මේ අපේ රටට අපේ භූමියට එන මේ ඔරලෝසු වෙලාවෙම අපි කතා කරමු. මේක තේරුම් ගන්න නැත්නම් අපිට මේ තියෙන පැය 12 ඔරලෝසු වෙලාව නෙමෙයි ඇත්තටම අපි මේක කරේ. ඒ නිසා මේක මේ අපි ප්‍රේක්ෂකයන්ගෙත් අපි තේරුම් ගැනීම පසුතත් මේ පැය 12 පැය 24 මේ විදිහට ගත්තොත් එහෙම මේ රාත්‍රියේ 12යි 1 කියන්නේ අපි උදෑසන පටන් ගන්නවා. එතකොට 3 කියන්නේ එතන සම්දිස්ථානය. 3 කියන්නේ ආලෝකය සහ විශ්වයේ තියෙන ආලෝක පද්ධතිය ශක්තිමත් වෙන අපි බ්‍රහ්ම මූර්තිය කියලා හඳුන්වන්නේ. ඔන්න ඔය වෙලාව. ඒ වෙලාවට තමයි අපේ මේ සිව්වෙලේ මිනිසයන් නැහැරුනේ 3 වෙනකොට. දැන් ඔය 3 කියලා කියන්නේ සමහර වෙලාවට අද දරුවෝ එහෙම මේ ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම ඉඳලා නිින්ද පටන් ගන්න වෙලාව. ඒක තමයි මේ විකෘතිය. මේ තියන්නේ මේ සබහා දහමත් එක්ක අපි සබහා දහමෙම නිර්මාණයක් වුණු අපේ ජීවිත අපේ ශරීරයේ මනස හැඩගැහිලා තිබුණ මේ ජීවිතය අපි විකෘතියක් බවට පත් කරගත්තා විශේෂයෙන්. ඒක නිසා අපි මේ මොහොතවල් වල අපට ලැබෙන්නේ අවදි වීමට. ඒ කියන්නේ එහෙම දැන් අපි අපේ හෙළ යෝග ශාස්ත්‍රය අනුකූලව අප මේ කියන සූර්ය නාඩි හා චන්ද්‍ර නාඩි කියලා කියන අපේ කොඳු ඇට පෙළේ කෙරෝලෙන් ඒ මුලදාර මුල් අද්දර මුල ගහක මුල තියෙන වගේ අපි මේ මුලාදාර කියන හඳුන්වන මේ කම්පන කෝෂය කම්පණය වීම ප්‍රබලව එතනින් තමයි මුල පටන් ගන්න. එතකොට මේ කියන ස්වභාවන පාන්දර 3ත් 4ත් අතර කාල පරිච්ඡේදයේ ඊටමත් ශක්තිමත් කිරණ මේ විශ්වයේ මේ කිරණ ශක්තිය ඒ සූර්යාගේ ඒ ආලෝකයේ වැටෙන ඒ ප්‍රමාණය අනුව ප්‍රබලව වෙන මේ මැද පෙරදිගට විශේෂයෙන් යෝගීවරු ඒකයි මේ ගොඩාක් මේ දර්ශන ආගමික මතවාද යෝගීවරු ගොඩක් බිහිුනේ මැද පෙරදිගින් අපි දන්නවනේ. ඒ කියන්නේ අපේ මේ ආසියාතික කියන රටවල් වලින් සියලු ආගම් බිහිුනේ. පසුව ඒවා වටහිරට ගිහිල්ලා ඉතින් ඒවා ඊට පස්සේ අපි බොහෝ දෙනෙක් අද දන්නේ මේවා ඒ රටවල් වල ආගම් දර්ශන විදියට. නමුත් සියලු ආගම් සියලු මතවාද සියලු ප්‍රඥාවන්ත දේවල් බිහිුනේ මේ කියන මේ ආසියාතික මේ මැද පෙරදිග මේ රටවල්. ඉතින් ඒ නිසා අප අර සූර්ය වංශයේ ඉරෙන් හදින් වැඩගත්තා සූර්ය කියන්නේ ඒ නිසා අප
ඉන්පසු අප උදේ 6 වෙනකොට 7 අතර කාලය තුලදී අපි ආහාර ගන්නවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මොකද එතනින් ඉඳන් තමයි අර අපි අඳුරු ඒ අඳුරු කියන්නේ ඒ ආලෝකේ නැති කාල පරිච්ඡේදය මේ දැන් ආලෝකයට ලෑස්ති වෙනවා. මොකද ඊට පස්සේ සූර්යයා අපට ශක්තිය දෙනවා මේ අප ආහාරයට ගන්න දේ හරියට ජීර්ණය කරලා මේ ප්‍රාණ ශක්තියට අර භෞතික ශක්තිය එකතු කරන ක්‍රියාවලියට. එතකොට අපි දන්නවා දවල් 12 වෙනි ඉස්සෙල්ලා අපි දවල් ආහාරය සාමාන්‍යයෙන් ගන්නවා යෝගිවරුන් විදියට. හෙලේ යෝගිවරුන් මේව ගන්නවා. ඊට පස්සේ පටන් ගන්න ඉර අවරට යන වෙලාවට. ඉර ඉන්පස්සේ පටන් ගන්න එයාගේ ආලෝකය අවම කරගෙන යන කාල පරිච්ඡේදය. ඒ කාල පරිච්ඡේදයට අපි ඝන ආහාර හෝ වෙනත් දෙයක් නෙමෙයි අපි ඖෂධීය පානයක් හෝ ඒ වගේ දෙයක් තමයි ගන්න. එතකොට ඒ රටාවක් අපිට තිබුණා. එතකොට හවස 6න් පසු අන්න අඳුරු කියලා කියන්නේ සූර්යාලෝකයේ ශක්තිය තියෙනවා ආලෝකයයි නැති වෙන්නේ. එතකොට මේ ආලෝකය හරහා තමයි අපේ ශරීරයේ හැඩගැන්විලා තිබෙන්නේ සහ මේ ගමන පටන් ගන්න තියෙන්නේ. ඒ වෙලාවට අපි අනිවාර්යෙන් අවසේ මධ්‍යම රාත්‍රී 9 10 වගේ වෙනකොට මේ ශරීරයේ භෞතික ශරීරයේ ඉන්ද්‍රියන් වලට අප ඒ නිදහස ඒ සුවේ ලබා දෙන්නට ඕනේ. නමුත් අද වෙලා තින්නේ ඒකේ අනිත් විපරිත පැත්ත. ඒ නිසා තමයි අපට මානසික අසහන, ශාරීරික ලෙඩ මේ කියන සෑම දෙයක්ම අපට මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ මහරාවණයන්ගේ ඒ දසවිධ ප්‍රඥාවේ තිබුණු මේ ධ්‍යාන කියන මේ භාවනාව පිළිබඳ ආධ්‍යාත්මික පිළිබඳව එතුමා උන්වහන්සේට තිබුණු මේ මහා ප්‍රඥා බලයත් ඒ වගේම විවිධ විෂයන් කරා මම අර මුලිනුත් මතක් කරා අපට ලෝකේ ජීවත් වෙන්න මිනිසෙක් විදියට ලබන්න ඕනෑම දෙයක් තුල ඒ දසවිධ ප්‍රඥාව තිබිය යුතුමයි. මේක පුද්ගලෙක් විදියට නෙමෙයි මේක රටක් විදියට ජාතියක් විදියට මේක අවබෝධ කරගන්න. දැන් කලින් මේ දේවල් ඔක්කොම අප ගත්තේ අපට නිවන අවබෝධය කරගන්න පිණිසයි. නමුත් අද අපි හුදෙක් ඒක යම්කිසි ලාභ ප්‍රයෝජන සඳහා පමණක් මං කියන්නේ වෙලදාම මේ අකපැයි ඒව නෙමෙයි මේකේ දැන් වෙලඳාම නිසා සියල්ලේ ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා. අප ශාස්ත්‍රීය ජාතියක් අපට එදා අපේ වෙලඳාම ඉතාම ඉහළ තැනක තිබුණා. අපේ ඒ අපේ හැමදේම ඉහළ මට්ටමින් තිබුණා. අපි කාටවත් ණය වෙච්ච කාගේවත් ළඟ දණින් හිටපු කොහෙන්වත් කැම බීමේ නිකන් හිටපු ජාතියක් නෙමෙයි. මොකද මේක හැබැයි අපි තුල තිබුණ අර හෘද සාක්ෂියත් එක්ක අපි ආධ්‍යාත්මික වශයෙන් මේ දේ අපි කරන්නේ අපව සහ ලෝකය අවබෝධ කරගන්නට කියන දේ සහ රැක ගැනීම. ඒ නිසා අද ඒකේ විකෘතියක් අපි දකිනවා. ණයක් නෑ කියලා කියන්නේ එතන බයක් නෑ කියන එක. ඒ නිසා අද අපි හැමෝම බයකින් ජීවත් වෙන්නේ. එහෙමනම් මේ වැඩසටහනේ අවසන් විනාඩි කිහිපේ අපිට ආයෙ හිතන්න යලි හිතන්න දෙයක් මේ සාකච්ඡාව තුළ තියෙන නිසා ඔගොඩපොළ වෙද පරම්පරාවේ අපමණලේ පිට මහත්මයා කියන ආදරණීය නාමයෙන් හඳුන්වන වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කසුරියාරච්චි වෛද්‍යාචාර්යතුමාට ලැබෙන අවසන් විනාඩි කිහිපේ. අසංග මහත්තයා මම අසේල ගුරුතුමාත් එක්ක 100%ක්ම එකඟ වෙනවා මේ කියපු කතාවට. අපේ දසවිධ රාවණයන්ගේ මහා දසවිධ ඥානය මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ සිංහලේ එක් ජන කොටස් අතර හා එක් ජන වර්ගය අතර තුර එක් ඥානයන් බෙදිලා ගිහිලා තිබුණා. ඒ සමහර විටක එක් ඥානයක් ප්‍රගුණ කර ගන්නා පුද්ගලයා තුළ තවත් ඥාන කීපයක්ම තිබුණා. ඒක තමයි ලක්ෂණය. ඒ ප්‍රධානම දේ තමයි ආධ්‍යාත්මික. සංගීතය ගත්තත් ඒකේ ආධ්‍යාත්මික කොටසක් තියෙනවා. ඒකෙන් තමයි උත්තුංගධාරී රාගධාරී සංගීතය එන්නේ නිහඬ බව තුළ මනසේ තියෙන නිහඬ බව ඇති කරගත්තට පස්සේ ස්වභාවය ඔය රාගය කියන ස්වභාව ධර්ම. ස්වභාව ධර්ම එළියට එන එතෙන්දි තමයි. ඒ සඳහා තියෙනවානේ උදෑසන ප්‍රථම ප්‍රහරය, දෙවන ප්‍රහරය, රාත්‍රී ප්‍රථම ප්‍රහරය, දෙවන ප්‍රහරය. ඒ විදිහට සංගීතය ඒ විදිහට ගියා. ඊට පස්සේ අංගම් ශාස්ත්‍රය ගත්තොත් එහෙම ඒත් ඒ විදිහයි. ආධ්‍යාත්මය තමයි ආධ්‍යාත්මික භාවනාව. පසුව තමයි යහුට අත්තරම පාහනම ඒවා කියලා දෙන්නේ. මොකද ආධ්‍යාත්මික හොඳ පුරුෂයෙක් කළාට පස්සේ අතපය විසික් කරන එක යාට එච්චර අත්‍යවශ්‍ය දෙයක්වත් නෙවෙයි. ඔහු ආවට ගියාට අතපය විසි කරන්නේත් නැහැ. අවශ්‍ය දේ විතරයි ඔහු කතා කරන්නේ හා ක්‍රියා කරන්නේ. ඒකන වෛද්‍යවරයෙක් වුණාම වෛද්‍යවරයෙක් වෛද්‍ය විද්‍යාව උගන්වනකොටමත් අපි නාඩි බලන්නේ ආධ්‍යාත්මික ක්‍රම වලට. අතෝ ඉන්දියාවේ කියන්නේ අපිට තියෙන කරස්චංගුෂ්ඨ මූලේන යාදමනේ ජීව සාක්ෂිනි
දෘත්වා විමුක්ෂේන කියලා පටන් ගන්න. මේ ජීවසාක්ෂණී කියන මේ නාඩිය අල්ලලා මේ ඇඟිලි තුනට ගැලපෙන විදිහට වාතයේ වහෙන් මධ්‍යස්ථගේ වහන්ති පිත්තලා අන්තේ ශ්‍රේෂ්ඨම විඤ්ඤේය මිශ්‍රතේ භවෙත් කියලා දෙන්නේ ආයුර්වේදේ. අපි එහෙම නෙවෙයි කරන්නේ. අපි කරන්නේ ධානයක්, මේක මානසික ව්‍යායාමයක් තුළින්, කසින භාවනාවක් ප්‍රාථමික තුළින් රෝගියාගේ මනසට රිංගලා රෝගියාගේ රෝග ලක්ෂණ සොයාගන්න. අද වෙනකොට මේ ශ්‍රී ලංකාවේ ඒ ක්‍රමය දන්න පරම්පරා මම දන්නේ නෑ. මා ඇරෙනකොටගෙන තියෙනවාද කියලා ඇති. මැති වෙන විදියකුත් නෑනේ. ඇති. මා තාම සොයාගෙන යනවා. අපි නාඩි බලන්න අපේ පරම්පරාවේ අපි බෞද්ධ භාවනාව විදිහට ගත්තොත් එක්තරා කසින භාවනාවක් දියුණු කරලා ඔහුගේ දැස හරහා අපි ආගේ යටිසිතට ගමන් කරලා ඒ තුලින් ඔහුගේ ඇතුලේ තියෙන රෝගය අපි අඳුනා ගන්නවා. ඔකට ආධ්‍යාත්මික ගතිය වෛද්‍යයට අවශ්‍ය නේද එතකොට? හරි. අසේල ගුරුතුමා මේ කියපු කතාව හරියටම හරි. අනික සංගීතය ඊට පස්සේ ගොවිකමට. ගොවියට උදෑසන කුඹුරට ගියාම තමන්ගේ කුඹුරේ තියෙන ශාස්ත්‍රීය හෝ අශ්‍රීක භාවය හඳුනා ගන්න, මේ පරිසරයේ තියෙන වෙනස් වීම හඳුනා ගන්න ආධ්‍යාත්මික සුවය අවශ්‍යයි. එතකොට අපි මන් දැන් ඉස්සෙල්ලා කිව්වානේ එක් විද්‍යාවක් පමණක් නොවේ සෙලෙක් දැනගෙන හිටියේ විද්‍යාවල් කීපයක් කියලා. දැන් අංගම්පොර ශිල්පියෙක් වුණාම අතප්පයක් කැඩුනහම කොහොමද බේට්ටික් කරගන්නේ කියන එක දැනගෙන හිටියා. එයාගේ පොවන උමනා ප්‍රමාණයට. වෛද්‍යවරයෙක් වුණාම අකීකරු තැනක් ආවොත් කීකරු කරගන්නේ කොහොමද? අසල ගුරුතුමාලා වාගේ දන්නේ නැතුන අපිත් දැනගෙන හිටියා අතප්පයක් විසි කරන හැටි. හරි. අසල ගුරුතුමාලාත් දැනගෙන හිටියා වෙදකම කොහොමද තමන්ගේ තරමට කරගන්නේ කියලා. වෛද්‍යවරු නෝනට. ගොවියක් දැනගෙන හිටියා රැට පැලේ ඉඳන් හරි සීපදයක් කියන්නේ කව්පද සිව්පද හතර ගලපන්න පුළුවන් ගොවියෝ හිටියේ ඒ කාලේ. ඔහු කලාකාමියෝ. ඔහු සංගීතය පිළිබඳ දක්ෂයෝ. බුම්මැඩියක් ගහලා උඩැක්කියක් ගහලා තමන්ගේ එතකොට එයා ගොවියෙක්ද සංගීතඥයෙක්ද? අද තියෙන ගමි මේ පැල් කවි ගත්තාම නිර්වාණය දක්වාම පැල් කවි වල තියෙනවා. නිවන තියෙනවා පැල් කවිය තුල. මතු පිට පේන අර්ථය නෙවෙයි තියෙන්නේ. පාරු කවිය තුල නිවන තියෙනවා. එහෙනම් කවුද ඔහු? ඔහු ආධ්‍යාත්මික පුරුෂයෙක්. හෙලේ හිටපු හැමදෙනාම ආධ්‍යාත්මික සුවය සඳහා බණ භාවනා බෞද්ධ බණ භාවනා වාගේම අපේ හෙලයන් තුල තිබිච්ච දසවිධ ඥානය හා නැදිච්ච මෙතුමා විග්‍රහ කරපු ඥාන භාවනා ක්‍රම සෑම හෙලයක්ම පාවිච්චි කළා. ඒක තුලින් තමයි හෙලේ පෝෂණය වුනේ. අද වෙලා තියෙන්නේ කිසිම තැනක ආධ්‍යාත්මික පුරුෂයෙක් නැහැ. පුරුෂයෝ ඉන්නවා. මහා පුරුෂයෝ නැහැ. මහා පුරුෂයෙක් වෙන්න නම් අචේල ගුරුතුමා කියපු විදිහට ආධ්‍යාත්මයේ තිබිය යුතුයි. භාවනාව තිබිය යුතුයි. රජතුමාටද ධාන ශක්තියක් තිබිය යුතුයි. එදා රාවණ කාල වෙන කල්ම ඍෂිවරයෙක් වුණේ නැත්නම් රජකම හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි පෙරදිග මේ ලංකාවේ තිබිච්ච පාලන තන්ත්‍රයේ හැටි. නිකාම්ම රජතුමාගේ පුතාට රජකම දුන්නේ නැහැ. ඍෂිවරයෙක් වුණොත් විතරයි දුන්නේ. ඒකයි ඔකන්න වරායේ ඉඳලා රාමරත්තුමා බණ භාවනා කළේ ධාන ශක්තිය උපයෝගී කරගත් මේ ලබා ගත්තේ ඔකන්න වරායේදී. දැන් තිරුණාමලේ භාවනා කරපු තැන තියෙන. එතකොට අපි හැමෝම ආධ්‍යාත්මික පුරුෂයන් වෙමු. හැම ශ්‍රේෂ්ඨයෙක්ම ආධ්‍යාත්මික පුරුෂයෙක් වුණොත් ඔහුට තැනක් පාලනය කරන, රටක් පාලනය කරන්න, පිරිසක් පාලනය කරන්න, තමන් පාලනය වෙන්න ස්වපාලනයට අවශ්‍ය දෙයක්. ස්වපාලනය වෙලා තමයි රට පාලනය කරන්න වෙන්නේ. ඒ නිසා මා අද මේ වැඩසටහන අවසානයේදී ඉල්ලා සිටිනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන් හැමෝම හිමිදිරි පාන්දර නැගිටින්න පුරුදු වෙලා සුළු භාවනා ක්‍රමයක් බෞද්ධ භාවනා ක්‍රම තියෙනවා අපට ඕන තරම්. නැත්නම් අපේ වේදකමට අදාළ භාවනා ක්‍රම තියෙනවා. අංගම්පොර ශාස්ත්‍රයට අදාළ සූර්ය භාවනා ක්‍රම තියෙනවා. අපේ වේදකමට අයිති සූර්ය භාවනා ක්‍රම තියෙනවා. පොදුවේ අපට හම් වෙච්ච සූර්ය භාවනා ක්‍රම තියෙනවා. අපි කොහොමද මේ චක්‍ර කියන ඒවා දැන් මෙතුමා ප්‍රතික්ෂේප කළා. අපි කියන්නේ කෝෂ කියලා. ඇත්ත කතාව. අපි ඒකට හෙලෝ සිංහලෝ එක එක නම් වලින් ඒක හඳුන්ලා දීලා තියෙනවා. ඉන්දියන් ආම නෙවෙයි. ඒ නිසා හැමෝම අපි ආධ්‍යාත්මික පුරුෂයන් බවට පත් වෙමු.
අන්න එතෙන්දි තමයි රාවණ අපිට මුණ ගැහෙන්නේ. එතනයි රාවණ සිටින්නේ. අධ්‍යාත්මය තුල රාවණ සිටින්නේ. භෞතික පරිසරය තුල රාවණ සොයා යා හැකි. තව විද්‍යාව දියුණු වෙ යුතුයි. තව විද්‍යාව දියුණු වෙලා සූක්ෂම කැණීම් කරන්න පුළුවන් පටන් ගත්ත උදාට මේ පහ පොළවෙන් රාවණ ශිෂ්ටාචාරය අවදි වෙනවා. අද මේ කරන්නේ ප්‍රාථමික කැණීම්. තාක්ෂණය නෑ එච්චර දුරට. ඒ නිසා එතකන් අපි නිහඬව ඉන්න ඕනේ. අපි කතා කරමු ආධ්‍යාත්මික පුරුෂයෙක් වෙන්න රාවණ ඔබට මුණ ගැසෙවි. එවිට ඔබ ගමන් කරන මාර්ගයේ හරිද වැරදිද කියලා රාවණම පහදලා දෙවි. අගස්ති හමු වේවි, පුලස්ති හමු වේවි. ඍෂිවරු හමු වේවි. ඒ තැනට ඔබ එන්න, ඔබ ඉන්න තැනට ඔවුන් එන්නේ නැහැ. ඔබ අපි පහත් තවම ආධ්‍යාත්මික පුරුෂයෝ නෙවෙයි. ඒ ආධ්‍යාත්මික පුරුෂයෝ වෙන්න කියලා ආරාධනා කරන ගමන් මම වැඩසටහන අවසන් කරන්න කැමතියි. මේ සිංහලයේ ශ්‍රී ලංකා රාවණ රාජධානිය ආර්යදාස සෙනරත්න මහත්මයා එතුමාගේ මේ පෙරවදන ඉවර කරලා තියෙන හැටි මේ කාලේ මහත්තයා අරිසෙන් අහුබුදු මහත්තයා හිම ජීවත් වෙන කාලේ අරිසෙන් අහුබුදු මහත්තයා පටන් ගත්තු රාවණ පුනරාගමනය මම පිළිගන්නේ මේ 19 වෙනි සියවසේ 20 වෙනි සියවසේ රාවණයන් නැගිටිවි අරිසෙන් අහුබුදු මහත්මයා මුලින්ම ඊට පස්සේ අපේ හෙලාවුලේ හිටපු සමාජිකයෝ ඒ අතරතුර තමයි මේ පොත ලියවෙන්නේ රාවණ ගැන කවුරුත් කතා නොකරන කාලයක. එතුමා ලියනවා එතුමාගේ කතු ඇකී අවසානට ලීවිට රකුසු අත ලීවිට රකුසු අත බකුසු වෙයි සමහර වත කරන්නට දෙයක් නැත වතගොත කියමි හිතවත ලීවිට රකුසු අත ඒ කියන්නේ රාවණා ගැන ලිව්වහම බකුසු වේ සමහරවත අර සාම්ප්‍රදායික මතවාද දරාගෙන ව්‍යාප්තවාදයේ කරේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ බකුසු වේ මුහුණු බකුස්සන්ගේ වාගේ වේ බස්සෝ වාගේ මහත් වෙයි කරන්නට දෙයක් නැත ඇත්ත කියන්න වෙනවනේ වතකොත කියමි හිතවත හිතවත රාවණ පුරාවෘත්තයේ කියනවා ඒකින්ද ලංකාවේ තිබිච්ච ඒක තමයි සියතින් කරන්නේ අද සියතට ස්තුතියි මේ වැඩසටහන ඉදිරියට ගෙනගෙන යන চিරාජ් කාලයක් ගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රියන්ත කාර්යප්පරුම් මහත්මයාත් බාලසූරිය මහත්මයා අපිව හැම වෙලේම උද්‍යෝගිමත් කළ වැඩසටහනට කැඳවනවා. බොහොම ස්තුතියි. අපිත් එනවා දුර බැහැර ඉඳගෙන මේ වැඩසටහන පෝෂණය කරන්න. රාවණගේ දර්ශනය පෝෂණය කරන්න බලාගෙන. ඒ නිසා මම එක දෙයක් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මුලදී කිව්වා මේ වෙද මහත්තයාගේ නම්බරේ ඉල්ලනවා කියලා. දෙන්න එපා නම්බරේ මං 100න් ඉල්ලනවා. ඒක මන කරදරයක් වෙනවා නිසා. ඒ නිසා අපි මේ වැඩසටහන ගැන කතා කරනවා ඉදිරියටද රාවණයන්ගේ නැගිටීම මේ ශ්‍රී ලංකාව තු දකුණු රිසියෙන්. හොඳයි. එහෙමනම් බොහෝම සුවිශේෂ කාලයක් ගත වෙලා ගියා මේ ගත වුණු කාලය තුල බොහෝ වටිනා දේවල් අපේ ජීවිතවලට ඒක රාශී කරගන්නට ලැබුණා. අපේ ලේවලට එකතු කරගන්න පුළුවන්කම ලැබුණා. අපේ මේ මහ පොළොවේ වටිනාකම රාවණ ඉතිහාසයේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඕගොඩපොළ වෙද පරම්පරාවේ අබමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය නාමයෙන් එතුමාගේ නම ඉදිරියට තව බොහෝ තානාන්තර තියෙනවා. ඒවා කිසිවක් කියන්න එපා. තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි කියන නම කිව්වොත් ඇති කියලා කියන්නේ. එහෙමනම් අපි විශේෂයෙන්ම නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා. අංගම්පොර ආචාර්යවරයෙක් විදිහටත් විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගවේෂකයෙක් විදිහටත් කරන සේවාව අතිමහත්. අපේ අසේල ගුණරත්න මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. අපේ ආචාර්යතුමාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බොහෝ දේ කිව්වා. ඔබේ ජීවිතය දැන් අද මේ මොහොතේ සිට නින්දට ගියාට පස්සේ ඔබේ එලාම් එක වෙනදා තියෙන වෙලාවට කලින් තියලා ඔබේ ජීවිතය වෙනස් කරන්න. ඔබට පුළුවන් මේ මුළු ලෝකයම වෙනස් කරන්න. එහෙම වුණොත් රාවණින්ගේ පිබිදීම රාමඩින් ඔබට හමු වේවි. ඔබ රාවණින්ගේ දහමට පැමිණෙන තුරු රාවණින් සහ ඒ අපේ මුතුන් මිත්තන් බලා සිටිනවා. වතගොත කියමි ආය දවසක හමු වී එතෙක් ඔබට සුවදායක රාත්‍රියක්. ආයුෂ බොහෝ වේවා.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.